ආයුබෝවන් ඉසිවර සහන ජෝස් සේවය හා සම්බන්ධ ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ චන්ද්‍රයා නැත්නම් සඳු ග්‍රහයා ඔබගේ උප්පත්ති කේන්දරයේ පිහිටා තිබෙන තැන අනුව ඔබට ඇති කරන්නා වූ පලාපල සම්බන්ධයෙන් දැනුවත් කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් ඔබ දැනගන්නට ඕන මේ චන්ද්‍රයා කියලා කියන්නේ මම මේක දෙවෙනියට තෝරාගත්තේ අපි මම පළවෙනි වීඩියෝ එකේදී රවි ග්‍රහයා ගැන කතා කරා. රවි ග්‍රහයා ඔබගේ ලග්න කේන්දරයේ උප්පත්ති කේන්දරයේ පිහිටා තිබෙන තැන අනුව ඔබට බලපාන්නා වූ පලාපල සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒක ඔබ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් අපි channel එකේ බලන්න මම link එක දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඉතින් මෙතනදී සූදානම් වෙන්නේ මේ චන්ද්‍රයා ඔබගේ උප්පත්ති කේන්දරයේ පිහිටා තිබෙන තැන අනුව ඔබට බලපාන ජීවිතයේ කොයි වගේ තත්ත්වයක්ද මානසික තත්ත්වයක්ද මොන වගේ දේවල්ද ඔබට සිද්ධ වී හැක්කේ ශරීරය තුළ මොන වගේ දේවල්ද ඔබගේ වෙනස් වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඉතින් සඳු ග්‍රහයාගේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පුර චන්ද්‍රයා ඔබ දන්නවා පුර පක්ෂයට චන්ද්‍රයා පුර සඳ කියලා කියනවා අපි. අව චන්ද්‍රයා අනිත් එක. ඉතින් සඳ බැහැගෙන යන කාලෙට තමයි අව පක්ෂයට කළුවර කාලෙට තමයි අව චන්ද්‍රයා එන්නේ. එතකොට පුර පෑලවිය ඉඳලා පුර 15ක දක්වා පුර පක්ෂයත් ඊට පස්සේ 15ක ඉඳලා අව පෑලවිය ඉඳලා ඊළඟට අමාවක දක්වා අපි කියනවා අව පක්ෂයේ හැටියට. එතකොට මේ පුර පක්ෂයේ සාමාන්‍යයෙන් උප්පත්ති ලැබපු කෙනෙක්ගේ චන්ද්‍රයා ඊට බලවත් වෙනවා. ඒ කියන්නේ චන්ද්‍රයාගෙන් කියවෙන්නා වූ ගුණාගුණ ඒ යහපත් දේවල් බොහෝ විට වැඩිපුර ලැබෙනවා. ඒ වගේම තමයි අවපක්ෂයේ චන්ද්‍රයා ඒ තරම්ම යහපත් ඵල දෙන්නේ නැහැ. ඒ චන්ද්‍රයා බලවත් වෙන්නේ නැහැ කේන්ද්‍රයක. අවපක්ෂයේ ඉපදිච්ච කෙනෙක්. චන්ද්‍රයාගේ කිරණ ශක්තිය අඩුවෙන් තමයි ලැබෙන්නේ අවපක්ෂයෙන් ඉපදින අයට. ඉතින් මේ දේවල් දැනගෙන තමයි ඔබ මේ පලාපල තීරණය කරන්න ඕන දැනගන්නට ඕන. ඉතින් ඒ දේවල් අනුව මේ කියන දේවල් වල අඩු වැඩි වශයෙන් වෙනස්කම් යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔබ තේරුම් ගන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබට මේ දේවල් වල වැඩි බලපෑමක් ඇති කරන්නේ සඳු ග්‍රහයාගේ නැත්නම් චන්ද්‍රයාගේ මහ දසාවක් අන්තර් දසාවක් හෝ විදසාවක් ගත වෙනවා නම් තවත් වඩාත් වැඩිපුර මේ කියන්නා වූ ඵල ලැබෙනවා. ඒ නැතත් ඔබට උප්පත්තියේ චන්ද්‍රයා පිහිටා තිබෙන ආකාරය අනුව ඔබට කියන්නා වූ ගති ස්වභාවයන් ඔබගේ ජීවිත කාලය තුළම තියෙනවා. ඒ වගේ හොඳ නරක අඩුපාඩු දුර්වලතා ඔක්කොම කියලා දෙනවා. කියනවා. ඉතින් මේ දේවල් තේරුම් ගන්න ජීවිතය සාර්ථක කරගන්න වෙනස් කරගන්න ඕන දේවල් වෙනස් කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් වැඩි විස්තර සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මම සඳහන් කරන්නම්. ඉතින් මේ වීඩියෝ ඔබ ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඔබගේ අදහස. ඉතින් ඒ වගේම YouTube LK channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඔබට අපේ වීඩියෝස් ඉදිරියට සෑම ග්‍රහයෙක් පිළිබඳව මේ වගේ අරන් එනවා. ඒවත් බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් බලමු චන්ද්‍රයා ඔබගේ කේන්දරයේ පළවෙනි භාවයේ සිට ලග්න 12 තුල ඔබගේ පිහිටා තිබීම තුල භව 12 තුල පිහිටීම තුල කොයි වගේ ප්‍රතිඵලයක් පලාපලයක් ඔබට ඇති කරයිද කියන එක. ඔබගේ උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා පළවෙනි කොටුවේ නැත්නම් පළවෙනි භාවයේ තුල නම් තැන්පත් වෙලා ඉන්නේ. ඒක ඊටමත් හොඳ යහපත් ග්‍රහ පිහිටීමක් බව මතක තියාගන්න පළවෙනියටම. ඉතින් ඒක ඊටම වාසනාවන්තයි. ඉතින් මොකද විශේෂයෙන් පුරපක්ෂයේ දවසක නම් ඔබ තවත් ඉපදිලා තියෙන්නේ. පුරපස දවසක නම් ඉතින් ඒක තවත් ඒ ප්‍රබලතාවය වැඩි කරනවා. ඉතින් මේක කොහොමද කියලා බලමු. ඔබට විශේෂයෙන් බොහොම ප්‍රසන්න ප්‍රියමනාප ගතියක් ඔබගේ ශරීරය ඔබගේ මුහුණේ ඇති කරනවා. ඉතින් හොඳ ආකර්ශනීය ගතියක් ප්‍රියමනාප ගතියක් විශේෂයෙන් පුරපස චන්ද්‍රයා නම් බොහොම ප්‍රියමනාප මුහුණක් බොහොම ආකර්ශනීය පෙනුමක් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ලැබෙනවා උප්පත්තියෙම. ඒ වගේම තමයි ඒ ලස්සන ඒක බලන්න මේ ග්‍රහ පිහිටින් අනුව ඔබට කොච්චර දේවල් ලැබිලා තියෙනවද? ලැබෙනවද? මේවා කොච්චර විද්‍යාත්මකද? ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන්ම දැකීමට ප්‍රියයි. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ ආකර්ෂණීය පහසුවෙන් දිනා ගැනීමේ හැකියාව ඇති කරනවා. ඒ වගේම තමයි හරිම සියුමැලි ශරීරයක් ඇති කරනවා ඔබට. හැම සියුමැලි, මුහුණ හරිම සියුමැලි, හැම සියුම්. බොහොම පැහැපත් භාවයක් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. බොහොම පිරිසුදු භාවයක් ඇති කරනවා. සඳු ලග්නගත වෙලා බලවත් වෙලා ඉන්නවනම් ඔබගේ උප්පත්ති කේන්දරය තුල. ඒ වගේම තමයි ඔබට සාමාන්‍යයෙන් අර සඳු කියන්නේ ඔබ දන්නවා බොහොම සියුමැලි ස්ත්‍රී ග්‍රහයෙක්. ඉතින් මෙයා ලග්නයට ආවට පස්සේ ඔබගේ කල්පනාව මොන වගේද? ඔබට හිතෙන්නේ හැමදේම ලේසියෙන් පහසුවෙන් කරගන්න ඕන කියලා. ඒ කියන්නේ වැඩි රළුපරළු දේවල් වලට දුෂ්කරතා වලට ඒ කියන්නේ බොහොම අමාරු කටුක දේවල් වලට ඔබ බයයි. ඒවට එච්චර කැමති නෑ. ඒ කියන්නේ රළු බොහොම සියුමැලි විදිහට සුකුමල විදිහට බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් ජීවත් වෙන්න තමයි ඔබට කැමැත්ත තියෙන්නේ. ඔබ කැමති. ඉතින් අර ඒ වගේ භයානක දේවල් වලට මුහුණ
දෙන්නට ඔබට ඒ තරම් හැකියාවක් නැහැ. මානසික වශයෙන් මේ වගේ තරමක් ඔබට චංචල භාවයක් ඇති කරනවා ඒ වගේ අවස්ථාවලදී. ඒ නිසා අර මානසික වශයෙන් ව්‍යාකූල ගතියක් ඇති වෙන්න පුළුවන්. අර සාමාන්‍යයෙන් දරා ගැනීම කියන්නේ අපි කියනවා අර සෙන්සිටිව් නැත්නම් සංවේදී භාවය කියන එක වැඩි කරනවා. ඒ කියන්නේ ඕනම දෙයක් ඔබට සාමාන්‍ය කෙනෙකුට වඩා අනිත් අයට වඩා පහසුවෙන් වැඩිපුර දැනෙන ගතියක් ඇති කරනවා. ඒක ස්වභාවයක්. ඉතින් ඒ නිසා අර ටිකක් ඔබට අර භයානක දේවල් වලට භයානක චිත්‍රපටි එතකොට ඒ වගේ දේවල් බලන්න ඊට පස්සේ ඒ වගේ භයානක අත්දැකීම් වලදී ඔබ බොහොම කම්පාවටපත් වෙනවා. බොහොම පුංචි දෙයකින් වුණත් අර හිත සලිත වෙන ස්වභාවය වැඩි. ඒ කියන්නේ අනිත් එක තමයි ඔබගේ හිතේ බොහොම හොඳ කරුණාවක් ඇති කරනවා. අනිත් අය කෙරෙහි බොහොම සමාජයේ කෙරෙහි ලෝකයේ පිළිබඳව බොහොම හොඳ දයාවක් හිතේ අනුකම්පාවක් ඇති කරනවා. දුකටපත් වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් එimhe ඔබට අනිවාර්යයෙන්ම ලොකු හිතේ අනුකම්පාවක් ඇති කරනවා. පිහිට වෙන්න ඕන කියලා හිතෙනවා. ඉතින් මේ වගේ දේවල් සිතේ ඇති කරන්නේ මොකද මේ සිතට අධිපති ග්‍රහය තමයි චන්ද්‍රයා. ඉතින් සිතට අධිපති චන්ද්‍රයා ලග්නගත වීම තුළ ඔබගේ හිත ඒ වගේ දේවල් වලට නැඹුරු කරනවා. ඔබ යහපත් පුජ්‍යලෙක් බවට යහපත් මනසකින් පරිපූර්ණ පුජ්‍යලෙක් බවට පත් කරන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම හොඳ පිරිසිදු හිතක් ඇති කරනවා. ඒ වගේම තමයි ඔබට හොඳ මතක ශක්තියක් ඇති කරගන්නත් ඒක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ඔබට දුරදිග සිතා බැලීමේ ඥාන ශක්තිය ඇති කරනවා. යමක් හොඳට ඒ කියන්නේ ඒ පැත්තට මේ පැත්තට පෙරලි හිතනවා. හැබැයි මේක එක අතකින් ඔබගේ දුර්වලතාවයක් බවටත් පත් වෙනවා. ඒ කියන්නේ ඕනට වඩා හිතන්න ගියාම සමහර දේවල් ජීවිතේ කරන්න බෑනේ. ඒ කියන්නේ සමහර දේවල් කරන්න ගියාම අනවශ්‍ය විදිහට හිතන්න ගියොත් එහෙම එක කරන්න. අපි හිතමු නදුමක් ගන්න ගියයි කියලා. සරල උදාහරණයක් මම කියන්නේ නදුමක් ගන්න ගියාට පස්සේ ඒක ගැන සමහරට කඩවල් ගානක තෝර ඉන්නවා. අරකක තෝරනවා මේක තෝරන අරකද ගන්න මේකද ගන්න කියලා කෝක ගන්නද කියලා හිතා ගන්න බෑ. අන්තිමේටම ඉතින් මේක සැහැණ කාලයක් මෙහෙම අර දෝරණය වෙනවා ඒ අත හිත මොකද්ද කරන්න කියලා. ඉතින් මේ වගේ අර තත්ත්වයක් ඇති වෙනවා සමහර තීන්දුව ගන්න ගියාට පස්සේ විශේෂයෙන් මේක බලපානවා ඔබගේ සඳුග්‍රහය චර රාශිය කියන චර රාශිය කියලා කියන්නේ මේස කටක තුලා මකර කියන මේ රාශියකින් ඔබ ඉපදිලා ඉන්නවා නම් ඔබගේ ලග්නය කටක තුලා මකර කියන ලග්නයක් නම් මේස කටක තුලා මකර කියන ලක්ෂණයක් නම් අනිවාර්යෙන් මෙන්න මේ චංචල භාවය වැඩි වෙයි කියපු දේවල්. අනිත් අයගේ සාමාන්‍ය තත්ත්වයෙන් ඇති කරනවා. ඔබගේ මේ ස්වභාවය වැඩි කරනවා. ඒ වගේම තමයි ඔබට සාමාන්‍ය මොනවා හරි දෙයක් කරන්න ගියාට පස්සේ බොහෝ හිතනවා. ගොඩක් හිතනවා. අනිත් ඉතින් ඕනට මම එකයි ගොඩක් හිතනවා වැඩිකම සමහර වෙලාවට යම් දේවල් කරන්න ගියාම බාධාවක් වෙනවා කියලා තව මතක තියාගන්න. අපි දැන් විභාගයකට මුණ දෙනවා කියලා හිතන්නකෝ. ඉතින් මේකට කල් තියා බය වෙනවා සමහර වෙලාවට. ඉතින් අනේ මොකක් වෙයිද කියලා ඉවරලා ඉතින් බොහොම බය වෙලා තමයි කටයුතු කරන්නේ. මේකත් එක ස්වභාවයක්. ඉතින් ඒ වගේම තමයි හැබැයි මේකේ අනිත් පැත්තට හොඳ ගතියකුත් තියෙනවා. ගොඩක් අවදානම් සහගත දේවල් වලින් ඔබගේ ජීවිතේට ලොකු ප්‍රවේශමක් ලැබෙනවා. ඒ නිසා අර සමහර විට ඔබ ගොඩක් ප්‍රවේශම් වෙන්න වග බලා ගන්නවා හැම වෙලේම. ඕනම දෙයකින් ඔබ ප්‍රවේශම් වෙන්න උත්සාහ කරනවා. ඒකත් ලොකු දෙයක්. ඉතින් තමන්ගේ ජීවිතය ආරක්ෂාවට ඒක හොඳ දෙයක්. ඉතින් හැම දෙයකම තමන්ගේ වෙන්න තියෙන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මේ නිසා අර නරක දේවල් ඔබට වළක්වා ගැනීම හැකියාව තියෙනවා අර ප්‍රවේශම නිසා. කියන්නේ ඔබ කල්තියා සෝදානම් වෙන ගතිය ඔබ අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ අර විශේෂයෙන් අර මම චර රාශියක් වගේ වුණොත් එහෙම ටිකක් අර හිතේ අස්ථීර ගතිය ඇති කරනවා. ඒ කියන්නේ ස්ථිර සිතවිල්ලක ඉන්න බෑ. ඒ වගේ ස්වභාවයක්. ඉතින් කවුරු හරි ඔන්න මොන හරි දෙයක් යෝජනා කරොත් ඔබට සමහර විට ඔබ මොකද්ද කියන්නේ තීරණයක් ගන්න බැරුව ඉන්නවා යනවාද එනවාද මොකක්ද දෙන උත්තරේ මම යාට කියලා මේ වගේ අර ඔබ දෙගිඩියාවකටපත් වෙනවා සමහර වෙලාවට මේ සඳු ලග්නගත වෙලා ඉන්නකොට. ඉතින් මේවා ඔබ මතක තියාගන්න මෙහෙම දේවල් ඔබට වෙන්නේ මේ සඳුගේ බලපෑම මත කියන එක. ඉතින් එහෙම වුණාට පස්සේ ඔබට පුළුවන් උත්සාහය තුළ මේ දේවල් වෙනස් කරගන්න. ඉතින් ඔබගේ චරිතයේ තියෙන යම් දේවල් ඔබ තේරුම් ගත්තාට පස්සේ ඒකේ સિદ્ધාන්තය ඒක වෙන්නේ කොහොමද මොකක්ද ඒකට හේතුව කියන එක තේරුම් ගත්තාට පස්සේ ඇත්තටම ගොඩක් දේවල් අපිට අපේ දුර්වලතා අඩුපාඩු හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ජීවිතයේ සාමාන්‍යයෙන් ඔබගේ උස් පහත් වීම කියන එක සාමාන්‍ය තත්ත්වය. ඒ කියන්නේ වරක ඔබ හොඳ මානසිකත්වයක ඉන්නවා වගේම ජීවිතේ දියුණුවක් ඇති කරනවා වගේම වර එක වාරටම ඔබගේ ජීවිතේ සියල්ල කඩාගෙන වැටෙනවා වගේ ඔබට දැනෙන්න පුළුවන්. සියලු දේ ඔබට සමාජයට අහිමි වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නැති වෙලාවක. ඉතින් මේ දෙක අතර දෝරණයක් ඔබගේ ජීවිතය ඇති කරනවා. ඉතින් මේ හොඳට ඔබ උදේවරුේ ඔබ හොඳට hina වෙලා ඉන්න මෙන්න හවස ඔබට අඬන්න වෙනවා. ඒක මේ වෙනස මේ දුක්ඛ සැප අතර වෙනස කියන එක ඔය ඔබට සඳු ලග්නගත වෙලා ඉන්න ඔබට බොහොම හොඳට දැනෙනවා. මම ඒකයි කියන්නේ. අනිත් අයට වඩා මේක හොඳට දැනෙනවා. ප්‍රකටව දැනෙන කෙනෙක් තමයි ඔබ මේ දෙක අතර වෙනස. ඉතින් ඒ වගේම තමයි ජීවිතේ ඔබ සාමාන්‍යයෙන් ලෞකික සැප සම්පත් වලට
ඉතින් බොහොම ලෞකික සැප කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙනව ඕනම කෙනෙකුගේ ජීවිතේ බලාපොරොත්තු වෙන සැප සම්පත් දීමට තියෙන ආසාව. ඉතින් මේකට බොහොම හොඳයි. ඇත්තටම මේ සඳු ලග්නගත වීම ඒ අතින් හොඳ තත්ත්වයක් ඇති කරනවා. ඉතින් මේ දේවල් ලබා ගැනීමේ වාසනාවක් ඇති කරනවා. හැබැයි ඒකට ඔබ ආසාවකුත් තියෙනවා. මම ඒක සඳහන් කරා මුලින්මුත් ඒ වගේ දේවල් වලට ඔබ ආසයි බොහොම පහසුවෙන් සැපෙන් ජීවත් වෙන්නට තමයි ඔබ කැමති. ඉතින් ඒ වගේම තමයි ආගම ධර්ම පැත්තේ ලොකු නැඹුරුතාවයක් ඇති කරනවා. ඔබ ධර්මයට ආගමට දහමට ඔබ නැඹුරු ඒවට කැමති. ඒ වගේම තමයි අධ්‍යාපන පැත්තටත් ඔබ ලොකු දක්ෂතා දක්වන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂ වූ දේවල් නිපදවීමේ චිත්ත බලයක් ඔබට ඇති කරනවා. කියන්නේ අලුත් හොයා ගැනීම කරන අලුත් දේවල් හිතින් නිර්මාණය කරන්න ඔබට ලොකු ශක්තියක් ඇති කරනවා මේ සඳු ලග්නගත වුණාට පස්සේ. කියන්නේ සූක්ෂම සියුම් ඥානයක් ඇති කරනවා. සඳු ලග්නගත වෙලා බලවත් වෙලා ඉන්නනම් ඔබගේ කේන්දරේ. ඉතින් ඒ වගේම තමයි හොඳ ඉවසීමක් තියෙනවා ඔබට. හොඳ දරා ගැනීමේ හැකියාවක් තියෙන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ගියාට පස්සේ එහෙම නැත්නම් Tamanට ලොකු කරදරයක් ජීවිතේ වුණොත් එහෙම ඒ කරදරේ වෙලාවෙ දුනත් ඔබ බොහොම දරා ගැනීමෙන් ඒක නැත්නම් ඉවසීමෙන් යම් දේවල් වලට මුහුණ දීමේ හැකියාව ඔබට ඇති කරනවා. ඒ වගේම තමයි ඔබ බොහොම රසවත් කෑම බීම වලට ආසා කරනවා. විශේෂයෙන් සාකමය ආහාර වලට ඒ වගේම පළතුරු වලට විශේෂයෙන් ඔබ දැඩි ආසාවක් දක්වනවා. ඒ වගේ විශේෂයෙන් ඔය බීම වර්ග වලට ඒ කියන්නේ පළතුරු බීම ඒ වගේ දේවල් වලට ඔබ විශේෂ ආසාවක් දක්වනවා. ඒ වගේම තමයි ජීවිතයේ ඔබ සාමාන්‍යයෙන් පහත් අය ආශ්‍රය කරන්න කැමති කෙනෙක් නෙවෙයි. කිසිම ගුණහපත්කමක් නැති පහත් අය ආශ්‍රය කරන්න කැමති නෑ. ඒ කියන්නේ ඒ වගේ අය ඔබ විශේෂයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඔබට හොඳ උක්සස් උගත් බුද්ධිමත් අය හොඳ විචක්ෂණශීලී නුවණක් තියෙන යසුරු කරන්න ඔබ විශේෂ කැමැත්තක් දක්වනවා. ඉතින් මේ මම හිතන්නේ ගොඩක් දේවල් සඳහන් කරා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට සඳු ග්‍රහය දුබල වෙලා දුර්වල වෙලා 22 දිරකානාධිපති වෙලා අපපක්ෂයේ චන්ද්‍රයා කලවර ඒ කියන්නේ සඳ කලවර කාලයක ඉපදිලා දුර්වල වෙලා ඉන්නවා නම් ඔබගේ ලග්නගතව ඔබට යම් අසනීප කරදර මානසික පීඩා ඇති කරනවා. හිතේ සැනසෙල්ලක් නැහැ. මානසික අසහනය ඇති කරනවා. ඉතින් හිතට මේ පුදුම හිත මනස අවුල් කරනවා. සමහරට ඔයාලට දැනෙන්න පුළුවන් සමහරට මානසික රෝගයක්ද කියලා සමහර විට. ඉතින් ඒ වගේම තමයි Tamanට සමහරට ඇස්වල ආබාධ ඇති කරන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් කොණ්ඩේ ඔළුවේ අමාරුව, පීනස, කොණ්ඩේ පැහෙනවා, කොණ්ඩේ යනවා. ඊළඟට ඔළුවේ කැක්කුම, සෙම අමාරු. ඉතින් මේ වගේ නොයෙක් ආබාධ ඇති කරන්න පුළුවන් මේ සඳු ග්‍රහය දුර්වල වෙලා ඔබගේ ලග්නයේ ඉන්නවනම්. ඉතින් මේ දේවල් ඔක්කොම ඔබ සඳහන් කරේ මම හිතන්නේ සැහැණ කරුණු ප්‍රමාණයක් සඳහන් කරා සඳු ලග්නගත වෙලා ඉන්න ඔබට. ඉතින් මේකේ හොඳ නරක දෙකම මම කිව්වා පූර්ව පක්ෂයට සව පක්ෂයට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් මේ දේවල් එක්ක ඉතින් ඔබගේ කේන්ද්‍රය අරන් බලන්න, ඔබගේ යාළුවගේ කේන්ද්‍රات පවුලයාගෙත් කරන් බලන්න කොයි වගේ මේ ඒ අයට මේක බලපාලා තියෙන සඳු ලග්න භාවයේ පළවෙනි භාවයේ ඉන්නවනම් ඒ අයගේ කොහොමද මේක එයාලගේ මොනවද මේ ලක්ෂණ දකින්න තියනවද කියන එක. ඉතින් ඔබට මේ දේවල් එක දුර්වලතා අඩුපාඩු හදාගෙන ඉතින් සාර්ථක වෙන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සඳු ග්‍රහය දෙවෙනි භාවයේ නම් ඔබගේ උප්පත්ති කේන්දරයේ පිහිටා තිබෙන්නේ. දෙවෙනි කොටුවේ නම් කේන්ද්‍ර සටහන තුල මේකත් ඉතාමත් හොඳ තැනක් සඳුට. ඉතින් ඔබගේ ඒත් පුරපස චන්ද්‍රය නැත්තම් පුරපක්ෂයේ දවසක නම් ඔබ ඉපදිලා තිති ඔබගේ අර කේන්ද්‍ර සටහනෙන් ඔබට බලා ගන්න පුළුවන් ඔබ ඉපදිච්ච තිතිය මොකක්ද කියලා. ඉතින් පුර තිතියක්ද අවපක්ෂයේද පුරපක්ෂයේද කියලා එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ දාලා තියෙනවා පුර පෑලවිය පුර කියලා තියෙනවා නම් පුරපක්ෂය. අව කියලා තිබ්බොත් එතන අවපක්ෂය. ඉතින් පුරපක්ෂයේ චන්ද්‍රය තමයි බලවත් වෙන්නේ. මම ඒක මුල හැඳින්වීමේදී පැහැදිලි කරා. චන්ද්‍රය බලවත් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් එතකොට මේක විශේෂයෙන් ඔබට පුරපස චන්ද්‍රය පුරපක්ෂයේ දවසක ඉපදිලා සඳු මේ දෙවෙනි භාවයේ පිහිටීම නම් ඊටාම වාසනාවන්ත පිහිටීමක් ඔබට මේක. ඔබට ඊටාමත් ප්‍රියමනාප ලස්සන මුහුණක් ඇති කරනවා. සඳු බලවත් වෙලා දෙවෙනි භාවයේ හිටියොත් එහෙම බලවත්. ඉතින් වෙන අසුබ දෘෂ්ටි අසුබ සංයෝග නැතුව සඳු බලවත් දෙවෙනි භාවයේ ඔබට ප්‍රියමනාප දුටුවන් වසීවන බොහොම ලස්සන ප්‍රියමනාප මුහුණක් ඇතිව ඉපත්ති ලැබු කෙනෙක්. බොහොම දැකපු ගමන් ඔබට ලොකු ආකර්ෂණයක් ඇති වෙන ස්වභාවයක් ඇති කරනවා. හොඳ පිරිමි කෙනෙක් නම් හොඳ කඩවසම් පෙනුමක් ඇති කරනවා. ඔබ කාන්තාවක් නම් බොහොම ලස්සන ප්‍රියමනාප කියන සඳවැනි මුහුණ කියලා. ඉතින් ඒ වගේ මේ මුහුණ නියෝජනය කරන ස්ථානෙට ඒ සඳු පුර බලවත් වෙලා ආවට පස්සේ මුහුණ අනිවාර්යයෙන්ම ලස්සන වෙනවා. ඉතින් ඒවා හරි ලස්සන උපමා. ඒවා ඉතින් සාහිත්‍යයේ තිබුණට ජෝසිය තුලටත් ඒ වගේ මේවා ගැලපෙනවා. ඉතින් සමහරවිට මේවා නිර්මාණය වෙන්නත් ඔවත් හේතු වෙන්න ඇති. ඉතින් ඒ වගේම තමයි බොහොම ඔබගේ විශේෂයෙන් මේ දෙවැන්නෙන් නියෝජනය වෙන බොහෝ කාරණාවන් සම්බන්ධව විශේෂයෙන් ඔබගේ වචනය හරිම බොහොම ප්‍රියමනාප
මෘදු වචන ඇති කරනවා. ඉතින් කාගේවත් හිතක් රිදෙන්න කාටවත් නරකක් සිද්ධ වෙන විදිහේ ඔබ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් බොහොම ප්‍රියමනාප තව කෙනෙක්ට හිත නොරිදෙන ආකාරයෙන් කතා කරන්න තමයි ඔබ කැමති. ඉතින් ඒ වගේම තමයි බොහොම ලස්සන S දෙකක් ඇති කරනවා ඔබට. ඉතින් බොහොම ප්‍රියමනාප S දෙකක් අනිත් අයගේ ඒ කියන්නේ බොහොම අනිත් අයට ආකර්ෂණීය ඇති වෙන ආකාරයේ ප්‍රියමනාප S දෙකක් ඔබට ලැබෙනවා. සඳු බලවත්කල දෙවැනි භාවයේ ඉන්නවනම්. ඒ වගේම තමයි ආවට ගියාට ඔබ කතා කරන්නේ නැහැ. බොහොම ප්‍රියමනාප විදියට වැදගත් දෙයක් තමයි කතා කරන්නේ. ඉතින් කතා කරන්න ගියාම ඔබ නොවැදගත් දේවල් කතා කරන්නේ නැහැ. බොහොම කාට හරි දෙයක් ඉගෙන ගන්න දෙයක් තියෙන සාරවත් දෙයක්. එහෙම නැත්නම් මොනවා හරි වැදගත් දෙයක්, මොනවා හරි දෙයක් ජීවිතේට කාට හරි ප්‍රයෝජනවත් දෙයක් තමයි ඔබ කතා කරන්නේ. එහෙම ඕපාදූප වල්පල් කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි ඔබ. ඒ කියන්නේ ඔබත් එක්ක කතා කරොත් එහෙම මොනවා හරි දෙයක් කාට හරි ඉගෙන ගන්න තියෙනවා. මොනවා හරි උපදේශයක් ඔබගෙන් ගන්න තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පිළිහිටනවා ඔබගේ සඳු දෙවෙනි භාවයේ බලවත් වෙලා ඉන්නවනම්. ඒ වගේම තමයි දෙවැන්න ඔබ දන්නවා ධනස්ථානයේ. ඉතින් දෙකට සඳු වගේ ග්‍රහය බලවත් වුණාට පස්සේ මුදල් කියන එක ස්ථාවරත්වයක තියෙන්නේ නැහැ. ආර්ථිකය කියන එක ඔබගේ චංචලයි. අද සල්ලි අතේ තියෙනවා හෙට නෑ. හෙට තියෙනවා අනිත් සමහර විට ඊළඟ දවසේ නෑ. ඉතින් උදේ තියෙන සල්ලි ටික සාක්කුවේ හවස් වෙනකොට මොනවා වුණාද කියලා ඔබ දන්නෙත් නෑ. හැබැයි මේ අඩු වැඩි වීම කියන එක වෙනස් වීම කියන එක ආර්ථිකයේ ව්‍යාපාරවල ඔබගේ උස් පහත් වීම කියන එක ඇති කරනවා. හැබැයි තැන්පත් ධනිය අඩු වැඩි වීම වෙනවා. හැබැයි ඔබට අවශ්‍ය වෙලාවට ඔබගේ වියදමට කොහෙන් හෝ මුදල් ලබා ගැනීම වාසනාවකුත් ඔබට ඇති කරනවා. සඳු දෙවෙනි භාවයේ නම් ඔබගේ වියදමට කෙසේ හෝ ඔබට මුදල් ලබා ගැනීම වාසනාව අවශ්‍යතාවයට අනුව මුදල් ලැබීමේ වාභාග්‍ය ඇති කරනවා. මේක ඊටාම යහපත් තත්ත්වයක්. ඉතින් ඒ වගේම තමයි ඔබට දෙවැන්න ඔබ දන්නවා කුටුම්බස්ථානය. විවාහ එතකොට විවාහයෙන් පසු ජීවිතය. ඉතින් ඔබ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ නැත්තම් විවාහ වෙලා නැතත් ඔබගේ දෙවෙනි භාවයේ සඳු ඉන්නවා නම් ඔබට ඊටාම ලස්සන පෞල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මම ආයෙත් කියනවා පුරපක්ෂ සඳු බලවත්ව පාප සංයෝග නැතුව පාප දෘෂ්ටි නැතුව බලවත්ව හිටියොත් තමයි ඒක වෙන්නේ. ඉතින් වෙනත් අසුබ සංයෝග අසුබ ග්‍රහ දෘෂ්ටි වෙලා වැටලා තිබුණොත් එimhe මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ සඳුගේ දෙවෙනි භාවයේ බලවත් පිහිටීම මත ඇති කරන පලාපල. ඒක වරදවා තේරුම් ගන්න එපා. ඒක හරියට තේරුම් ගන්න. ඉතින් එතකොට ඉතින් එහෙම වුණාට පස්සේ ඔබගේ හොඳ විවාහ ජීවිතයක් හොඳ ප්‍රියමනාප දරුවන්ට බිරිඳට ස්වාමියාට ඔබ ගොඩක් ආදරය කරනවා. ඉතින් තමන්ගේ පවුල වෙනුවෙන් ඔබ ඉෂ්ට කරන්න පුළුවන් යුතුයකම් ටික ඔබ හරියාකාරව ඉෂ්ට කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් ඇති කරනවා ඔබගේ මේ සඳු දෙවැනි පිටලා තියෙනවා නම්. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් සඳු උච්ච වෙලා හෝ ස්වශ්‍රේෂ්ඨ වෙලා තියෙනවා නම් මේක ඊටමත් තවත් බලවත් වෙනවා. ඒ වගේ මතක තියාගන්න ඔබට මේකේ නරක පැත්තකුත් තියෙනවා. විශේෂයෙන්ම අසුබ තත්ත්වයන් අපල තත්ත්වෙමුත් ඇති කරනවා. විශේෂයෙන් ඔබට සඳු දුර්වල වෙලා සඳු නීච වෙලා සඳු 22 දරකානාධිපති 64 නවාංශකාධිපති වගේ තත්ත්වයක පාප සංයෝග ප්‍රාප දෘෂ්ටි වලින් යුක්ත වෙලා දෙවෙනි භාවයේ ඉන්නවා නම් ඔබට මේ කියන සුබඵල අඩු කරනවා. ඔබගේ මොහොන මම අර කියපු දේවල් ඔක්කොම අනිත් පැත්තට විකෘති කරනවා. ඇස් වල ආබාධ ඇති කරනවා. ඇස් වල විකෘතිතාවය ඇති කරනවා. ඊට පස්සේ මූණ අවලස්සන කරනවා. කෙනෙක් ප්‍රියමනාප නැති කරන මූණ. ඊට පස්සේ සමහරට දුර්වර්ණ කරනවා. ඊට පස්සේ ඔබගේ වචනේ කවුරු අර නිකන් කනට ගහනවා වගේ කතා කරන වචන ඇති කරනවා. ඔබ වචනයක් කිව්වොත් ඒකට කවුරුත් කැමති නැහැ. ඉතින් ඔබ කියන ඔක්කොම අනිත් අයට පේන්නේ නිකන් මේ තරහට කියනවා වගේ. අන්න ඒ වගේ. ඊළඟට තමයි ඔබගේ සෙම රෝග. විශේෂයෙන් සෙම රෝග උගුරේ ආබාධ ඇති කරනවා. විශේෂයෙන් උගුර ආශ්‍රිත කොච්චර හරි සෙම පැටලෙන ගතිය. ඊට පස්සේ පෙනහළු වල ආබාධ, හුස්ම ගැනීම අපහසුතා. එතකොට ඒ වගේ ඇති කරන්න පුළුවන් මේ ඊළඟ සෙම් ගෙඩි මේ විශේෂයෙන් උගුර ආශ්‍රිත හැදෙන සෙම් ගෙඩි හැදීම මේ වගේ දේවල් ඇති කරන්න පුළුවන්. සඳු ග්‍රහය දුර්වල වෙලා ඔබගේ කේන්දරයේ අවපක්ෂ සඳු දුර්වල වෙලා ඔය වගේ අසුබ තත්ත්වයක හිටියොත්. ඉතින් මේ දෙපැත්තම මම කියන්නේ මොකද මේ දෙපැත්තෙම ග්‍රහ පිහිටීම් මේ සඳු දෙපැත්තෙම ඔය විදිහේ කොයි විදිහෙන් හරි ඔබගේ කේන්දරේ ඉන්න පුළුවන් නිසා ඉතින් ඔබ මේ දේවල් ගැන දැනුවත් වෙන්න. ඉතින් මේ දේවල් වලට අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගන්න. එහෙම තියෙනවනම් ඒ දේවල් කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන ඉතින් මේ දේවල් වෙනස් කර ගන්නත් පුළුවන් යම් මට්ටමකට. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න සඳු දෙවෙනි භාවයේ තියෙනවනම් ඔය දේවල් ඉතින් අනිත් අයගෙත් බලන්න ඔබගේ යාළුවන්ගේම තියෙනවද කියලා එලාගේ ලක්ෂණ කොයි වගේද කියන එක. ඉතින් ඔබට අඩුපාඩු හදාගෙන ජීවිතය සාර්ථක කරගන්න ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ අනාගතයක්.
චන්ද්‍රයා ඔබගේ කේන්දරයේ සඳුග්‍රහයා තුන්වෙනි භාවයේ නම් තුන්වෙනි කොටුවේ නම් ඔබගේ උප්පත්ති කේන්දරයේ ඉන්නේ මේ තුන්වෙනි භාවය කියන්නේ වික්‍රමස්ථානය සහෝදර ස්ථානය. ඉතින් එතකොට මේ ස්ථානයටත් සඳු විතාමත් බලවත් වෙනවා තුන්වෙනි භාවයට. ඉතින් මේ ඕනම දෙයක හොඳ නරක තියෙනවා මම ඒවත් කතා කරනවා. ඉතින් තුන්වෙනි භාවයට සාමාන්‍යයෙන් සුබඵල ගොඩක් ලබා ගන්න පුළුවන් ඔබගේ කේන්දරයේ සඳු තුන්වෙනි භාවයේ ඉන්නවනම්. ඉතින් සාමාන්‍යයෙන් සඳුග්‍රහයා තුන්වෙන්නට විශේෂයෙන් බලපාන ඔබගේ සහෝදරයන්ට. ඉතින් සහෝදර සඳු බලවත් වෙලා තුන්වෙන්නේ ඉන්නවා නම් ඔබගේ පුරපස සඳු බොහොම බලවත් තුන්වෙන්නේ ඉන්නවා නම් ඔබට ඔන්න ගොඩක් හොඳ සහෝදර සහෝදරයෝ ටිකක් ඇති කරනවා. ඔබට හොඳ ආදරය කරන ඔබගේ හොඳ බැඳීමක් ඇති කරන ජීවිතේ බොහොම ඔබට ඊටම වාසනාවන්ත විදියට ඔබට සහෝදරයන් ලබා ගැනීමේ වාසනාව වාග්ය ඇති කරනවා සඳු බලවත් වෙලා තුන්වෙන්නේ ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ අධ්‍යාපන පැත්තට බොහොම මොකද වික්‍රමස්ථාන ගත වීම සඳු බලවත් වෙලා උසස් මානසිකත්වයක් ඇති කරනවා පිරිසුදු චිත්ත ශක්තියක් ඒ වගේම විචක්ෂණශීලී ඥානයක් පිරිසුදු සිතක් ඇති කිරීම තුළ ඔබට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නට ඒක හේතුවක් වෙනවා. ඉතින් ඔබ අධ්‍යාපනයට දක්ෂ කෙනෙක් වෙනවා. විශේෂයෙන් ඒ වගේම තමයි ඔබට සාමාන්‍යයෙන් මේ වික්‍රමස්ථානගත සඳු බලවත් වීම තුළ ඔබ දන්නවා උත්සාහය තුළ තමයි ජීවිතේ බොහෝ දේවල් සාර්ථක වෙන්නේ. ඉතින් බොහෝ දේවල් නෙවෙයි ඇත්තටම ගොඩ හැමදේම කිව්වොත් හරි. ඉතින් මේ වික්‍රමස්ථානගත සඳු බලවත් වුණාට පස්සේ එයාගේ අනිවාර්යයෙන්ම ජීවිතයේ සියලු දේන් සම්පූර්ණ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් හැකියාව ඇති කරනවා. ඒ කියන්නේ බොහෝ දේවල් එයා උත්සාහය තුළ කැපවීමෙන් කෙසේ හෝ තමන් ඉෂ්ට කරගෙන හැමදේම කියලා කියන්නේ තමන්ට අවශ්‍ය දේවල්. තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ළඟා කර ගැනීමේ වාග්ය ඇති කරනවා. ඒ වගේම තමයි ඔබට ඊටාම තමන්ගේ ඔබ විශේෂයෙන් බිරිඳක් නම් ඔබට හොඳ ස්වාමියෙක්, ඒ වගේම ඔබ පිරිමියෙක් නම් ඔබට හොඳ භාර්යාවක්, බිරිඳක් ඔබට විවාහයට ලැබෙනවා. ඔබගේ සහකරු විදිහට සහකාරී විදිහට ලැබීමේ වාසනාව ඇති කරන සඳු තුන්වෙනි භාවයේ ඉන්නවනම් මේකත් ඊටමත් හොඳ පිහිටීමක්. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් අපි දන්නවා ගමන් බිමන් සම්බන්ධව කතා කරන ස්ථානය තමයි තුන්වෙනි එක පැත්තකින්. එතකොට සඳු වගේ අර චාර රාශියක් අධිපති ග්‍රහයෙක් එතනට ආවට පස්සේ ටිකක් ඇවිදිලි ගතිය ඇති එක තැනකටලා ඉන්න බෑ. ඉතින් අර ටිකක් සමාජය තුළ ගමේ රටේ තොටේ ඊළඟට ගෙදරට වෙලා ඉන්න විදිය හිතෙන්නේ නැහැ. කොච්චර හරි එළියට යන්න දෙන ඇවිදින්න හිතෙනවා. මේ වගේ ස්වභාවයක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබ චරරාශියකින් ඉපදලා ඉන්නවා. ඒ කියන්නේ නැත්තම් තුන්වෙනි භාවයේ චරරාශියක් නම් චරරාශිය කියනවා මම ඉස්සෙල්ලා කිව්වා මේස, කටක, තුලා, මකර කියන රාශි හතරෙන් එකක් ඔබගේ තුන්වෙනි වෙලා තිබ්බොත් එහෙම ඔබට අනිවාර්යයෙන්ම මේ ඇවිදිලි ගතිය වැඩි. ඒ කියන්නේ එක තැනක ඉන්න බෑ, ගමන් බිමන් වැඩිපුර යෙදෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට සාමාන්‍යයෙන් සඳුග්‍රහයා මෙතන මං කියව නරක පැත්තකුත් ඇති කරනවා, අසුබත් ඇති කරනවායි කියලා විශේෂයෙන් ඔබගේ ශරීරයේ සෙම අධික ශරීරයක් බවට පත් වෙන්න පුළුවන්. ශරීරයේ සෙම වැඩි, සෙම ගතිය වැඩි වීම නිසා ඔබගේ ශරීරය මහත් වෙන්න, තරබාරු වෙන්න, අධික ලෙස ස්ථූල භාවයක් ඇති කරන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ හැඟීම් පාලනය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වෙනවා මේ තුන්වෙනි භාවයේ. ඉතින් හිතේ අර අපි කිව්වොත් එහෙම යම් ආකාරයක කාම ශක්තියක නැත්නම් කාම සම්බන්ධ සිතිවිලි උද්දීපනය වීම ටිකක් වැඩිපුර ඇති කරනවා මේ සඳු බලවත් වෙලා තුන්වෙන්නේ ඉන්න අයගේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය හැඟීම් පාලනය සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් ඒ සම්බන්ධව අනවශ්‍ය විදිහට ඇලීම් ඇති කර ගැනීම තුළ ගැටලු ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේ සමහරට තමන්ගේ ආත්මගතයට පවා එකකින් හානි වීමේ ඉඩකඩ තියෙනවා. සමහර වෙලාවට මේවා පාලනයකින් තොරව යෑමක් තුළ ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබ තමන්ගේ ගෙදරට, තමන්ගේ පවුලට, තමන්ගේ ඥාතීන් අතර අවධානය දිනාගත්ත සාමාන්‍යයෙන් කාගෙත් අතර ප්‍රසිද්ධියේ ප්‍රියමනාප භාවයෙන් කටයුතු කරන වගේම පවුල තුල තමන් ප්‍රධානියෙක් විදිහට අනිත් අයට ඔබ අවශ්‍යම පුජ්‍යලෙක් බවට පත් වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම හැකියාවක් වාසනාවක් ඇති කරනවා මේ තුන්වෙනි පිහිටීම තුල. ඒ වගේම තමයි තවත් ඔබට ඇති කරන ගැටලුව තමයි ඔබගේ විශේෂයෙන් පපුව ආශ්‍රිතව. පපුව ආශ්‍රිත, පෙනහළු ආශ්‍රිතව තරමක් අසනීප රෝගාබාධ පහසුවෙන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දුම්පානීය වගේ දේවල් කරනවා නම් ප්‍රවේශම් වෙන්න ඔබට ඉක්මනින්ම මේ වගේ අසනීප තත්ත්ව වැඩි වෙන්න පුළුවන්, ඇති කරන්න පුළුවන්. ඉතින් අර පීනස
ඒ වගේම ඇදුම කියලා කියන්නේ අපි අර පපුවේ හතිය මහන්සිය ඇදුම මේ වගේ සේම ගතිය පපුවේ ඔබට වැඩිපුර ඇති කරන්න පුළුවන් මේ සඳු ග්‍රහය තුන්වැනි පිටලා තියෙනවා නම් ඉතින් ඔබ ඒ නිසා ඔබ ගොඩක් ඒ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ජ්‍යොතිෂමය ප්‍රතිකාරات අනිවාර්යෙන්ම කරගන්න සඳු ගියාපල වලට එතකොට මේ දේවල් මර්ධනය කර ගැනීම හැකියාව අඩු කර ගැනීම හැකියාව තියෙනවා ඉතින් මේ දේවල් තමයි මතක් කරන්න තියෙන්නේ සඳු තුන්වෙනි භාවයේ ඉන්න අයට ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සඳු ග්‍රහයක් ඔබගේ උපත්ති කේන්ද්‍රයේ 4 වෙනි භාවයේ නම් ඔබ උපදින මොහොත බොහොම බලවත් වෙලාවක් වෙන්න ඕනේ. ඇත්තටම සඳු ග්‍රහය 4 වෙන්නට ඉතාමත් බලවත් ග්‍රහයෙක්. ඉතින් මේකේ චන්ද්‍රයාගේ මම කිව්වා ආකාර දෙකයි අවපක්ෂය සහ පුරපක්ෂය. ඉතින් සඳු පුරපක්ෂයේ දවසක, ඒ කියන්නේ සඳු පුරපක්ෂයේ දවසක බලවත් කාලයක නම් ඔබ ඉපදිලා තියෙන්නේ 4 වෙනි භාවයේ 4 වෙනි කොටුව තුල ඔබගේ සඳු ග්‍රහය පිහිටලා තිනවා නම් මේක ඉතාමත් බලවත් ග්‍රහ පිහිටීමක්, ඉතාමත් සුබඵල දෙන ග්‍රහ පිහිටීමක්. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජනය තමයි ඔබට කවදාවත් ජීවිතේ බොහොම නරක අසීරු අවස්ථාවන් වලට පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබ යන තැන ඔබට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන පහසුකම් ඔබට ලැබෙනවා. ඉතින් ඔබ ජීවත් වෙන තැන දියුණුව ඇති කරනවා. ඔබගේ ගෙදර වටපිටාව බොහොම ප්‍රසන්න ප්‍රියමනාප තැනක් බවට පත් වෙනවා. ඔබගේ පරිසරය බොහොම යහපත් තැනක් බවට නිරායාසයෙන් පත් වෙනවා වගේම ඒ කියන්නේ ඔබට ලැබෙන්නේ යහපත් වූ තැන්. ඒ කියන්නේ ඔබට කොතනකට ගියත් ඔබේ පදිංචි ගෙදර දොර බොහොම හොඳයි, හොඳ යහපත් පරිසරයක, බොහොම හොඳ තැනක සුවදායි පරිසරයක ඔබට ජීවත් වීමේ වාසනාව ඇති කරනවා මේ සඳු ග්‍රහය 4 වෙනි භාවයේ බලවත්ව සිටිනවා නම් ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුල. ඒ වගේම තමයි ඔබට ආගිය තැන සාමාන්‍යයෙන් Tamanට යහපතක් උදා වෙනවා, සැප සම්පත් ලැබීමේ වාග්ය ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ජීවිතේ කවදාවත් දුකකට කරදරයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් ජීවිතේ මැද භාගයෙන් පසු කාලේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය ජීවිතේ අවසාන කාලේ ඔබ දැකලා දුක් විඳිනවා. දුක් විඳලා අවාසනාවන්ත විදිහට මැරෙනවා. හැබැයි කවදාවත් ඔබට මේ සඳු 4 වෙන්නේ ඉන්නවා නම් ජීවිතේ අවසාන කාලේ වගේ දුක්ඛිත වෙන්නේ නැහැ. ඉතින් අවසාන කාලයේ බොහොම සැපෙන් පහසුවෙන් ඔබට ගෙවීමේ හැකියාව තියෙනවා ජීවිතේ. ඉතින් ඒක හොඳ තත්ත්වයක් සඳු බලවත්ව ඉන්නවනේ. හැබැයි සඳු වෙන අසුබ ග්‍රහයොත් එක්ක පාප ග්‍රහයොත් එක්ක යෝග වෙලා එහෙම නැත්නම් සඳුට අසුබ දෘෂ්ටි අසුබ සංයෝග වෙලා සඳු 22 දර්කානාධිපති හෝ 64 නවාංශකාධිපතිලා නීච වෙලා මේ වගේ අවපක්ෂයේ මේ වගේ චන්ද්‍රය 4 වෙනි පිහිටලා හිටියොත් එහෙම මේ කියන දේවල් වල චංචල භාවයක් ඇති කරනවා. ඒ කියන්නේ ඔය කියන දේවල් වල යම් ආකාරයක අර්බුදකාරී තත්ත්වයන් එන gedara dora ආරවුල් මානසික අසහනකාරී බව, මානසික ව්‍යාකූල බව, හිතට කේන්තිය දරා ගන්න බෑ, තරහ යනවා, ඉවසීම අඩුයි. එතකොට Tamanට මොනතරම් සැප සම්පත් තිබ්බත් ඒවා භුක්ති විඳීමේ වාසනාව නැතු වෙනවා. ඒ වගේම ඉඩකඩම් ආරවුල්, නෑදෑයින් හිතවතුන් අතර gedara dore අතර ප්‍රශ්න ආරවුල් ඇති වෙනවා. මේ වගේ නොයෙක් කරදර බාධක ඇති කරනවා සඳු දුර්වල වෙලා 4 වෙන්නේ හිටියොත් එහෙම. ඉතින් මම කියන්නේ සඳු බලවත් හිටියොත් එහෙම මේ දේවල් ඊටාම යහපත් වෙනවා. ඉතින් ඕනම දෙයක හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. ජීවිතේක තමයි ස්වභාවය. ඉතින් ඒ වගේම තමයි ඔබට තමන්ගේ පවුලේ සඳු බලවත් වෙනවා නම් තමන්ගේ පවුලේ අයගෙන් නෑදෑයින්ගෙන් හිතවතුන්ගෙන් බොහොම හොඳ උදව් උපකාර ලබා ගන්න පුළුවන් වගේම පවුල තුල තමන් බොහොම ප්‍රකට භාවයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ දේපල වලට තමන් විශේෂයෙන් පාරම්පරික හෝ මව් පාර්ශවයෙන් ලැබෙන දේපල වලට උරුම හිමිකම් ලැබීමට තමන්ට පාරම්පරිකව ලැබෙන උරුම හිමිකම් ලැබීමේ වාසනාව ඇති කරනවා 4 වෙනිය සඳුගෙන්. ඒ වගේම තමයි ඔබට ගමන් බිමන් යෑම පහසුවට සඳහා විශේෂයෙන් යාන වාහන වගේ දේවල් උනත් ඔබට ගෙවල් දොරවල් ඉඩකඩම් වගේ දේවල් වල දියුණුව ඇති කරනවා වගේම යාන වාහන වගේ දේවල් උනත් ඔබට පහසුවෙන් හිමි කර ගැනීමේ වාසනාව ඇති කරනවා. ඔබට මේ දේවල් වල වාසනාව ලැබීමේ වාසනාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට බොහොම සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා සඳු 4 වෙනි භාවයේ බලවත් වෙලා ඉන්නවනම්. ඉතින් ලස්සන ගයක් ඒ වගේම හොඳ යහපත් වූ හිතක් ඒ වගේම ඇති කරනවා. කියන්නේ ඔබගේ බොහොම හොඳ හදවතක්, කරුණාවන්ත හදවතක් ඇති කරනවා ඔබට විශේෂයෙන්ම. ඔබගේ හිත බොහොම ප්‍රසන්නනීය සිතුවිලි, කරුණාබරිත සිතුවිලි ඔබේ හිතේ ඇති වෙනවා වගේම ඔබ සමාජයටත් බොහොම සේවය කරන්න කැමති, අනිත් අයට උදව් උපකාර කරන්න කැමති, අනිත් අය අතර බොහොම ජනප්‍රිය ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වීමේ වාසනාව තියෙනවා සඳු 4 වෙනි බලවත්ව ඉන්නවනම් උප්පත්ති කේන්දරේ. ඉතින් ඒ නිසා ඔබ බියක් ඇති කරගන්න එපා සඳු 4 ඉන්නවනම් ඔන්න
මේක ඉතාමත් හොඳයි. විශේෂයෙන් ඔබට සඳුගේ මහදසාවක් අන්තර්දසාවක් හෝ විදසාවක්වත් ගත වෙනවා නම් මේ කියන සුබඵල ඉතාම හොඳින් ලැබෙනවා සඳු බලවත්ව ඉන්න කෙනෙක්ට. හැබැයි අසුබව ඉන්න කෙනෙක්ට සඳු අර මං ඉස්සල්ලා කිව්වා වගේ දුර්වලව ඉන්න කෙනෙකුටත් ඒ වගේම අසුබඵල ලැබීම වෙන්න පුළුවන්. විශේෂයෙන් පපුව ආශ්‍රිත සෙම පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව හුස්ම ගැනීම අපහසුතාව ඇදුම පීනස වගේ දේවල් ඇති කරන්න පුළුවන් සඳු හතර වෙන්නේ දුර්වලයි ඉන්න කෙනෙකුට විශේෂයෙන්ම. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් අර හිතේ කුහක ගත ඊර්ෂ්‍යාව වගේ දේවලුත් වැඩි කරනවා ඔය සඳු හතර වෙන්නේ දුර්වල වුණාම. ඒ වගේම තමයි යාන වාහන අනතුරු ගෙවල් දොරවල් සම්බන්ධ ගැටලු ඉඩකණන් ඒ වගේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරනවා වගේම තමන්ට විශේෂයෙන් අනිත් අයගේ උදව් පදව ලබා ගැනීම ආදී දේවල් සම්බන්ධවත් නැත්නම් රැවටීම් වංචාවන් වලට හසු වීමටත් ඉඩකඩ වැඩි සඳු දුර්වල වීම නිසා. ඉතින් මේ දේවල් තමයි සඳු හතරවැන්නේ පිහිටි ඔබ ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ දුර්වලතා මොනවද, යහපත් දේවල් මොනවද මේ ඔක්කොම සඳහන් කරා මම මේ දේවල් තේරුම් අරගෙන මේවා කියන්නේ ඔබ පසුගාමී කරන්න නෙවෙයි ඔබව ධනාත්මක කරන්න. ඉතින් මේ දුර්වලතා තියෙනවා ඔබ මග හරවා ගන්න. ඔයාට අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගන්න. ඉතින් මේ ග්‍රහයන්ට තියෙන විවිධ ප්‍රතිකර්ම. ඒ වගේම තමයි උත්සාහයත් ඇති කරගන්න. මේ ඔක්කොම තේරුම් අරගෙන ජීවිතේ යනකොට ඔබට බොහොම ගැටලු වලින් තොර ජීවිතයේ සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔබට සුබ පතනවා ඔබේ ජීවිතයේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න. සඳු ග්‍රහය උප්පත්ති කේන්ද්‍රයේ ඔබගේ 5 වෙනි භාවයේ නම්. ඉතින් 5 වෙනි භාවය කියන්නේ ඔබ දන්නවා පුත්‍ර ස්ථානය. මේ වගේම ආදරය, ප්‍රේමය කියන දේවල් සම්බන්ධව කතා කරන තැන. ඉතින් පුත්‍ර ස්ථානය විශේෂයෙන් දරුවන් සම්බන්ධව කතා කරන තැන. ඉතින් එතකොට මේ සඳු ග්‍රහය චන්ද්‍රයා ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ 5 වෙනි භාවයේ නම් පිහිටලා තියෙන්නේ. විශේෂයෙන් ඔබ බොහොම ශක්ති සම්පන්න කෙනෙක්. ඉතින් ඔබට ඔබගේ ඇඟේ ශක්තිය, කායික ශක්තිය ඇති කරන විශේෂයෙන් පිරිමියෙක් නම් පුරුෂ වීරිය කියලා කියන්නේ අපි. ඒ කියන්නේ කාමාදික බව ඇති කරනවා. ඉතින් Tamanට ඒ කාම සම්පච්චේනව බොහොම හොඳට භුක්ති විඳීමේ හැකියාව ශක්තිය ඇති කරනවා මේ චන්ද්‍රයා පස්වැන්නේ බලවත්ව ඉන්න කෙනෙකුට. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාපන පැත්තටත් මේක ඉතාමත් හොඳ පිහිටීමක්. ඔබ ඉගෙන ඔබ අධ්‍යාපන ස්ථානයේ පස්වැන්න සඳු ග්‍රහය බලවත් පස්වෙනි භාවය තුල ඉන්න අයට හොඳට ධාරණ ශක්තිය ඇති කරනවා. ඔබට මතක ශක්තියක් ඇති කරනවා. හොඳ විචක්ෂණශීලී සූක්ෂම නුවණක් ඇති කරනවා. ඕනම දෙයක් විනිවිද භාවයෙන් දැකීමේ හැකියාව, සමස්තය සනිකව අවබෝධ කර ගැනීම හැකියාව, ඕනම දෙයක අඩුපාඩු දුර්වලතා හඳුනා ගැනීමේ හැකියාවක් ඔබට ඇති කරනවා. ඉතින් දැක ගමන් ඔබට ඒ නිසා ඕනම දෙයක් තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඇති කරන සඳු බලවත් පස්වෙනි භාවයේ ඉන්නවනම්. ඉතින් මේක හොඳ ඉගෙන ගන්න කෙනෙකුට ඉතාමත් හොඳ පිහිටීමක්. කරුණු වහා අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති කරනවා. ඉතින් පුරපස චන්ද්‍රයා බලවත් පස්වැන්නේ ඉන්නවනම් ඔන්න. මොකද පස්වැන්න කියන්නේ ත්‍රිකෝණ ස්ථානයක්. ත්‍රිකෝණ ස්ථාන ඉතින් තුරට මේ සඳු ඉතාමත් බලවත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට වාසනාව ඇති කරන විශේෂයෙන් ඔය සූදු වගේ දේවල් වලින් ඔබට දිනුම් වගේ දේවල් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සුවිප් ලොතරැයි එතකොට ඒ වගේ දේවල් වලිමුත් ඔබට වාසනාව ඇති කරනවා. දිනුම් ඒ කියන්නේ විශේෂයෙන් ඔය ඒ වගේ දේවල් වගේම ඔබට තරංග වලින් විවිධ වූ එතකොට ඔය කුසපත් ඇදීම් මේ වගේ දේවල් වලිමුත් ඔබට බොහොම ඉක්මනින් ජයග්‍රහණ හිමි කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ සඳු බලවත් පස්වෙනි භාවයේ ඉන්නවනම්. ඉතින් ඒ වගේම තමයි හොඳ විනයක් හික්මීමක් ඔබ තුල ඇති කරනවා. මොකද පස්වෙනි භාවය තුල පස්වෙන්න ඇත්තරම බලවත් සඳු ඉන්න කෙනෙක්ගේ ස්වයං විනයක් ඇති කරනවා. ඉතින් මේක ඉතාමත් හොඳ දෙයක්. ඉතින් අර කාටවත් සමාජයට කරදරයක් නෑ ඔබෙන්. කාටවත් ඔබෙන් වරදක් නෑ. ඇත්තටම ඔබ කුරා කුඹියකටවත් එම් වැරද්දක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් බොහොම බලවත් සඳු පස්වැන්නේ ඉන්න අය සමාජයට බොහොම යහපත් මිනිස්සු විදිහට ජීවත් වෙනවා. කාටවත් කරදරයක් නැතු සමාජයේ බොහොම හොඳින් ජීවත් වෙන මිනිස්සු මේ සඳු පස්වැන්නේ බලවත් ඉන්න අය. ඉතින් එහෙම කෙනෙක් බවට ඔබපත් වෙනවා. ඉතින් මේ දේවල් ඉතා වැදගත් ඔබට මම හිතනවා දැනගන්න එකත්. ඉතින් ඒ වගේම තමයි මතක තියාගන්න ඕනම දෙයක නරක දේවලුත් තියෙනවා කියලා මම කියන දෙපැත්තක් තියෙනවා කියලා. ඉතින් මේ කියන දේවල් දුර්වල කරනවා සඳු දුර්වල වෙලා, නීච වෙලා. ඒ වගේම වෙනත් අසුබ සංයෝග, අසුබ දෘෂ්ටි සහිතව 22 දීර්ඝානාධිපති හෝ 64 නවාංශක ආදී වශයෙන් නොඑක ආකාරයේ අවපස චන්ද්‍රයා විදියට විශේෂයෙන් පුරපස්සේ නෙමෙයි අවපක්ෂ චන්ද්‍රයා විදියට දුර්වලව කේන්දරයේ මේ වගේ පස්වැන්නේ හිටියොත් එහෙම බොහෝ විට ඔය කියපු දේවල් සම්බන්ධව ගැටලු ඇති කරනවා. විශේෂයෙන් අධ්‍යාපන සම්බන්ධ දුර්වලතා, මතක ශක්තිය නෑ, මතක තියාගන්න බෑ, ඉගෙන ගන්න දුර්වලයි. එතකොට විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. කවුරුත් විශ්වාස කරන්නේ නෑ. තමන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. ඉක්මනට තමන් රැවටීම් වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි
දරුවන් සම්බන්ධ ගැටලු ඇති කරනවා, දරුවන්ට නොයෙක් ආබාධ අපල තත්ත්වයන් ඇති කරනවා, දරුවෝ සමහර විට විවිධ ආබාධ වලට ගැටලු වලට ලක් වීම ඊට කඩ වැඩි. ඉතින් ඒ වගේ සම්බන්ධ ගැටලුත් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් නොයෙක් ආකාරයේ ආමාශගත අසනීප තත්ත්ව, බඩේ අමාරු, විවිධ ආහාර අජීර්ණ රෝග, ඉතින් මේ වගේ දේවලුත් ඇති කරන්න පුළුවන් සඳු දුර්වලයි නම් ඔබගේ පස්වැන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබට සඳු පස්වැන්නේ දුබල නම් බොහෝ විට ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම්, සහකාර සම්බන්ධතා සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. කොහොම වුණත් සඳු බලවත් වෙනවා ඔබගේ පස්වැන්නේ. ඉතින් හොඳ ප්‍රේම සම්බන්ධතා ඇති කරනවා. ඇත්තටම හොඳ Tamanට හිමි සහකරුවෙක්, සහකාරියක්, ගැළපෙන කෙනෙක් සමග හොඳ ආදරණීය මිනිසුන් ජීවිතයට, ප්‍රේමණීය මිනිසුන් ජීවිතයට මුණ ගැසෙනවා සඳු බලවත් පස්වැන්නේ ඉන්නවනම්. ඉතින් මේවා තමයි මම හිතන්නේ සඳහන් කරන්න විශේෂයෙන් මම සඳහන් කරන්න තියෙන කරුණු කාරණා විතරයි සඳහන් කරන්නේ. ඉතින් මේ දේවල් වල වෙනස් වෙන්නේ කොහොමද, මේ වගේ බල දුබලතා කොයි වගේද කියන එක ඇත්තටම බලන්න ඕන. ඔබගේ උප්පත්ති කේන්දරයට අනුව තමයි බලන්න ඕන. ඒ ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ සංයෝගات එක්ක මේව කොච්චර වෙනස් වෙලා තියෙනවද, මේ කියන දේවල් ඇත්තටම ලැබෙනවද නැද්ද කියන එක තමන්ගේ කේන්දරයෙන් තමයි බලා ගන්න ඕන. ඉතින් පොදුවේ මේ සඳු පස්වැන්නේ හිටියොත් වෙන දේවල් තමයි මම ඔය කියන්නේ. ඕව අඩු වැඩි වෙනවා ඔබගේ කේන්දරයේ ග්‍රහයින්ගේ අනිකුත් පිහිටීම් මත. ඒ වගේම තමයි ඒ අදාළ ග්‍රහයාගේ විශේෂ සඳුගේ මහ දසාවක්, අන්තර දසාවක්, විදසාවක් ගත වෙනකොට තමයි මේ ඵල වඩාත්ම ලැබෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඉතින් ඔය කියන දේවල් තේරුම් අරන් දුර්වලතා අඩුපාඩු හදාගෙන ජීවිත සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රයා නැත්තම් සඳු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි භාවයේ නම් ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි කොටුව තුල චයන්න හෝ සඳු හෝ චන්ද්‍ර වශයෙන් සටහන් කරලා ඇති. ඉතින් සඳු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ 6 වෙන්නට ඇත්තටම ඒ තරම් සුබ ග්‍රහයෙක් නෙවෙයි. විශේෂයෙන් සඳු ග්‍රහය අසුබ තැන් කීපයක් තියෙනවා. විශේෂයෙන් 6 වෙන්නට, 8 වෙන්නට සහ 12 වෙන්නට සඳු සුබඵල අඩු කරනවා. ඉතින් සඳු ඔබගේ 6 වෙනි භාවයේ නම් තරමක් ඔබ සඳු ග්‍රහයාට අදාළ ප්‍රතිකර්ම අනිවාර්යයෙන්ම කරගන්නට ඕන සඳුගෙන් එදෙන අපල වලට. විශේෂයෙන් ඔබට සඳුගේ මහ දසාවක් හෝ අන්තර දසාවක් යනවා නම් මේ ප්‍රතිකර්ම කර ගැනීම ඉතාමත් වටිනවා. ඒ ජ්‍යොතිර්වේදීක් ලබා ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාවක් නිවැරදිව කරගෙන. විශේෂයෙන් මෙතන සඳහන් කරන්න ඕන චන්ද්‍රයා 6 වෙන්නේ හිටියත් 6 වෙන්නේ බලවත්ව ඉන්නවා නම් ගොඩක් අසුබ බල අඩු කරනවා. නමුත් 6 වෙන්නේ තව සඳු ග්‍රහය දුර්වල වෙලා ඉන්නවා නම්, ඒ කියන්නේ අසුබ සංයෝග වෙලා, අසුබ ග්‍රහ දෘෂ්ටීන්ගෙන් යුක්ත වෙලා, තවත් 22 දර්කාණයේ හෝ ඒ වගේ 64 නවාංශකාධිපති තත්වයක හෝ ඉන්නවා නම්, අවපක්ෂයේ චන්ද්‍රයා හෝ වෙලා ඉන්නවා නම් මේ කියන අසුබ තත්වය වැඩිපුර බලපාන්න පුළුවන්. ඉතින් බලවත්ව ඉන්නවා නම් ඒ අසුබ බල අඩු කරනවා. විශේෂයෙන්ම නිතර ඔබගේ ශරීරයේ යම් ආකාරයක අසනීප කියනවා බොහොම පහසුවෙන්. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩුයි ඔබට. ප්‍රතිශක්තිකරණය අඩුයි. විශේෂයෙන්ම පරිස්සම් කරන විශේෂයෙන් මේ බෝවෙන රෝග පවතින කාලවලදී ඒ වගේ අසනීප තත්ත්ව ඔබට පහසුවෙන් එන්න පුළුවන්. වෛරස් රෝග, ඊළඟට වෙනත් බෝවෙන රෝග ඔබට ඉක්මනින් එනවා. ප්‍රතිශක්තිකරණයගේ අඩු කරනවා, ඉක්මනින් අසනීප හැදෙනවා. ඉතින් මේක ඔබට සඳු 6 වෙන්නේ ඉන්නකොට තියෙන අවාසියක්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් මේ පුංචි ළමයින්ට මේක ගොඩක් ඔබට පොඩි ළමයි ඉන්නවා නම් බලා ගන්න ඔබගේ කේන්දරේ, නැත්නම් පොඩි ළමයාගේ කේන්දරේ 6 වෙන්නේ සඳු ඉන්නවා නම් ඔබගේ දරුවන්ගේ ගොඩක් පරිස්සම් කරගන්න ඕනේ. දරුවන්ට නොඑක ආකාරයේ අසනීප කරදර වලට ලක්වීමේ ඉඩකඩ වැඩි. පුංචි අයට මේක තදබල විදිහට බලපාන නිසා. ඉතින් විශේෂයෙන්ම ඔබගේ උදරය, ඔබ කන බොන දේවල් ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන. උදරාශ්‍රිත රෝග තත්ත්ව, විශේෂයෙන්ම බඩේ අජීර්ණ තත්ත්ව, ආහාර නොදිරවීම, ආහාර සම්බන්ධව බඩේ ඇති කරන්නා වූ නොඑක ආකාරයේ ඒ අජීර්ණ ගැටලු නැත්නම් වේදනාකාරී තත්ත්වයන් කැක්කුම්, මේ වගේ නොඑක ආකාරයේ උදරාශ්‍රිත වේදනාවන්, පණු රෝග, නොඑක ආකාරයේ උදරාශ්‍රිත රෝග තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ වැඩි චන්ද්‍රයා 6 වෙන්නේ ඔබේ ඉන්නවනම්. ඒ වගේම තමයි ශරීර ශක්තිය තරමක් ඔබට අඩු කරනවා. ශරීර ශක්තිය අඩු කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට සමහර විට කෑම අප්‍රිය ගතිය, සමහර වෙලාවට කෑම කන්න බැරි ගතිය, බඩ පුරවා දැමීම, ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්ව පහසුවෙන් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා මේ තත්ත්වය මත. ඉතින් ඒ වගේම තමයි ඔබට සතුරු කරදර වුණත් ටිකක් වැඩිපුර ලැබෙන්න පුළුවන්, එන්න පුළුවන්. ඉතින් ඔබ ආශ්‍රය කරන අය, ඔබ විශ්වාස කරන අය බොහොම පරිස්සමට ඇසුරු කරන්න. ඉතින් ඔබට සමහර විට සනිකව හඳුනා ගන්න අය පිළිබඳව ඔබ කල්පනාකාරී වෙන්න ඕන. ඔබට බොහෝ විට රැවටීම් වලට අහු වෙන්න ඉඩකඩ වැඩි. ඉතින් අර ඔබට බොහෝ විට යාළුවෝ කියලා බොහෝ විට හම්බෙන අය නිසා ඔබ නොමග යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් නොමග යන්න කියන්නේ විශේෂයෙන් ඔබට සතුරු කරදර පියදෙන්න පුළුවන් පහසුවෙන්.
මේ සඳු 6 වැනි භාවය තුළ සිටීමත් තුළ ඒ කියන්නේ ඒක ඔබට මානසික වශයෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. තව දෙයක් තමයි සඳු 6 වැනි පිහිටපුවාම අර ඔබට විවිධ වූ අසනීප කරදර ගැන අනිසි බියක් ඔබේ හිතේ ඇති කරනවා. නිතරම ඔබට බයෙන් තමයි කාලය ගත කරන්න වෙන්නේ. හිතේ චකිතය බයක් ඇති වෙන පොඩ්ඩක් නැත්තම් මට ලෙඩක් හැදෙයිද, මට අසනීප වෙයිද, මට මොකක් වෙයිද, මේකෙන් කෑමක් කන්න ගියත් මේක කාලා ලෙඩ වෙයිද, මේ හොඳ වෙයිද. ඉතින් මේ වගේ මොන හරි දෙයක් කරන්න ගියාම ඔබ ඒ ගැන වැඩිපුර හිතනවා වගේම ඉතින් අර අනිසි බියක් ඇති කරනවා අසනීප කරදර සම්බන්ධයෙන් නිතරම හිතේ. ඉතින් මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඔබ ගොඩක් ප්‍රවේශම් වීම තියෙනවා. හැබැයි මේ 6 සඳු ඉන්න අය ගොඩක් අර ප්‍රවේශම් වීම කියන එක තියෙනවා. ඉතින් ඔබගේ තියෙන එක තව දුර්වලතාවයක් තමයි ඔබ තෙල් කෑම වලට සහ පැණි රස කෑම වලට ගිජු ලෙස ප්‍රිය කිරීම. කියන්නේ ගිජු වීම. ඒ කියන්නේ ඒවට අනවශ්‍ය විදියට පැණි රස සහ තෙල් කෑම වලට ඔබ ආශා කිරීම තුළ ඒවා කන්න පෙළඹීම තුළ වෙන්නේ ඔබට විවිධ අසනීප තත්ත්ව විශේෂයෙන් සීනිය දියවැඩියාව එතකොට කොලෙස්ටරෝල් වගේ ඒ රෝග තත්ත්ව ඔබට පහසුවෙන් ඇතිවීම ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔබට ඉක්මනින් මෙන්න පුළුවන් ලෙඩ රෝග තමයි ඒවා. ඉතින් ඒ හින්දා ඒ වගේ තත්ත්වයන් ඇතිවීම ඉඩකඩ වැඩි. ඉතින් මේ හින්දා මේ දේවල් දුර්වලතා හඳුනාගෙන ඔබ කටයුතු කරොත් මම හිතනවා මේවා වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේවට ප්‍රතිකරණ යොදා ගන්න. ඉතින් ඔබගේ කේන්දරේ මේ වගේ පිළිහිටීමක් තියෙනවා නම් නිවැරදිව කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන ඔබ අවශ්‍ය නම් ඒ දේවල් වලට ඔය කියන දේවල් ඔබට තියෙනවා නම් ඔබ ප්‍රතිකර්ම යොදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේවා හඳුනාගෙන. ඒ නිසා තමයි ඔබට මේ දේවල් දැනුවත් කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඔබ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක්. සඳු ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනි භාවයේ නම් ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනි කොටුව තුල ච ලෙස හෝ සඳු ලෙස හෝ චන්ද්‍ර ලෙස සටහන් කරලා තියෙන්න පුළුවන්. ඉතින් සඳු ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනි නම් ඔබ දන්නවා 7 වෙනි භාවය කියලා කියන්නේ විශේෂයෙන් විවාහ ස්ථානය. ඉතින් ඒ වගේම ඉතින් මේ විවාහ ස්ථානයේ තුල සඳු ග්‍රහය තැන්පත් වීම තුල සාමාන්‍යයෙන් ඔබ දන්නවා විවාහය සම්බන්ධව කාරණාවන් වලට තමයි වැඩි බලපෑමක් ඇති කරන්නේ. ඉතින් මේක විවිධාකාරයෙන් බලපානවා. විශේෂයෙන් ඔබගේ 7 වෙනි භාවය තුල සඳු ඉන්නවා නම් ඔබගේ විවාහය කියන එක බොහොම ඉක්මනින් යෙදෙන්න පුළුවන්. ඉතින් ඔබගේ ඒ කියන්නේ තරුණ වයසට එළඹෙනකොටම ඔබට විවාහය බොහොම ඉක්මනින් පහසුවෙන් සිදු කර ගැනීමේ හෝ සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඉතින් හැබැයි සඳු ග්‍රහයාට සෙනසුරුගේ හෝ එහෙම නැත්නම් ගුරුගේ මේ ආදි වශයෙන් ග්‍රහ දෘෂ්ටියක් ලැබිලා තියෙනවා නම් හෝ සංයෝග වෙලා ඉනවා නම් මේ தත්ත්වය වෙනස් වෙනවා. ඉතින් සඳු තනියෙම පුරපස චන්ද්‍රයා බලවත් 7 වෙනි භාවය තුල ඉන්නවා නම් ඔබගේ විවාහය ඉක්මන් වෙනවා වගේම ඉක්මන් විවාහයක් යෙදීමේ බොහෝ විට හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට තරමක් එක විදිහට ජීවිතයේ ස්ථාවරත්වයක් පවත්වාගෙන යන්න බෑ. විශේෂයෙන් ගත්තොත් ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ගත්තත් ඔබගේ යම් ආකාරයක චංචල භාවය වැඩි කරනවා. ඒ කියන්නේ ස්වාමියා බිරිඳ එක්ක වුණත් ඔබට එක විදිහට නිශ්චිතව ඒකාකාරී ලෙස එක විදිහකට කාලය ගෙවන්න අමාරුයි. ඔබගේ කියන්නේ ජීවිතේ චංචල භාවය වැඩි කරනවා. විශේෂයෙන් ඔබ හවුල් ව්‍යාපාර වගේ කරනවා නම් ඒ වගේ වෙනස්කම් එදෙන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඉතින් ඒ නිසා ඒවා සාමාන්‍යයෙන් ඔබට ටිකක් වැඩි අවධානයක් ඒ ගැන යොමු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් තරමක් ඔබට එක අර තමන් ඇසුරු කරන අය ඒ වගේම තමන්ගේ විවාහ සහකරුවා සමග හෝ නැත්නම් තමන්ගේ විශේෂයෙන් සහකරුවා සහකාරී සමග විශේෂයෙන්ම තමන්ට ඒකාකාරී විදියට එක කාල සීමාවක් එක දිගට එක අරමුණක ගත කිරීම තරමක් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජීවිතේ සමහරට වෙනස්කම් යෙදෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් ඒ වගේම තමයි ඔබට පාරට يعني ඔබගේ අර 7 වෙනි සඳු විශේෂයෙන් කාන්තාවක් නම් ඔබ ස්ත්‍රී කේන්ද්‍රයක නම් මේ සඳු 7 වෙනි පිහිටන්නේ ඔබ කාන්තාවක් නම් විශේෂයෙන් ඔබට ඔබගේ අමුතු ආකර්ෂණයක් ඇති කරනවා. විශේෂයෙන් ඔබ දිහා විශේෂ කොට අනිත් අය බලන ගතියක් ඇති කරනවා. ඉතින් විශේෂ වූ අවධානයකින් යුතු අනිත් අය ඔබ දිහා වැඩිපුර අවධානයක් ඇති කරගන්නට ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. අනිත් අයගේ අවධානය වැඩිපුර ඔබ කෙරෙහි යොමු වෙන ගතියක් ඇති කරනවා. ඉතින් මේකත් එක ස්වභාවයක්. පිරිමි කෙනෙක් වුණත් එහෙම තමයි. ඉතින් ඒ වගේම තමයි
විශේෂයෙන් ඔබගේ ලෞකික ජීවිතය ගත්තොත් ඊටාම සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ලෞකික සැප සම්පත් වාසනාව විඳීමේ භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් විවාහය තුල Tamanට ඊටමත් හොඳ ගුණ යහපත් සහකරුවෙක් ලැබීමේ වාසනාව තියෙනවා. සහකරුවෙක් හෝ සහකාරියක් ගුණ යහපත් කෙනෙක් සඳු බලවත් හත්වෙනි භාවය තුල ඉන්නවා නම් ඉතින් Tamanට ප්‍රියමනාප බොහොම යහපත් වූ හොඳ ගතිගුණ තියෙන සහකරුවෙක් හෝ සහකාරයක් ලැබීමේ හැකියාව තියෙනවා. හැබැයි ඕක වෙනස් වෙනවා. ඔය කියපු දේවල් ඔක්කොම සඳු දුර්වල වෙලා හත්යන්නේ ඉන්නවනම් සඳු දුර්වල වෙලා කියලා කිව්වේ අසුබ දෘෂ්ටියකින් අසුබ සංයෝගයකින් හෝ සඳු අවපක්ෂේ චන්ද්‍රයා දුබ්බල වෙලා 22 දීර්ඝානාධිපති හෝ තත්ත්වයකට වැටිලා හිටියොත් එහෙම සමහර විට ඔය කියන දේවල් සම්බන්ධව ගැටලු ඇති කරනවා. විශේෂයෙන් විවාහය සම්බන්ධ ගැටලු, විවාහ සහකරුවා සම්බන්ධව ඇති කරන ගැටලු, විවාහය බිඳ වැටීම්, එතකොට තමන්ගේ විවාහය ප්‍රමාද වීම, තමන්ට ආකර්ෂණය කියන එක නැතිවීම, තමන්ට කවුරුත් එච්චර ටික කාලයක් ඇසුරු කරද්දී එපා වෙන ගතිය, මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අවිශ්වාසය සැකේ මේ වගේ දේවල් ඇති කරනවා. ඉතින් ඒ වගේත් එක්ක සමහරට ජීවිතේ ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සඳුගේ මහදස අන්තර්දස යනවා නම් ඔබට මේ දේවල් ඒ කාල සීමාව තුළ තවත් වැඩිපුර ඇති කරනවා. ඒ නිසා මේවා අනිවාර්යයෙන්ම ඔබ තමන්ගේ නිවැරදි කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන මේ දේවල් වලට නිසි ප්‍රතිකර්ම යොදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් එක්ක හොයලා බලලා ඉතින් ඔබ හොඳට සුභ තේරුම් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සඳු ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ 8 වෙනි භාවයේ නම් ඔබගේ කේන්ද්‍රය තුල 8 වෙනි තුල සඳු හෝ චන්ද්‍රයා හෝ නැත්නම් චයන්න හෝ සටහන් කරලා ඇති. ඉතින් ඔබගේ කේන්ද්‍රයේ උප්පත්තියෙන් සඳු ග්‍රහය 8 වෙනි භාවයේ තුල පිහිටලා තියෙනවා. මම සඳහන් කරා කලිමුත් සඳු ග්‍රහයාට අසුබ ස්ථාන කීපයක් තියෙනවා කේන්ද්‍රයක. ඉතින් 6 වෙනි, 8 වෙනි සහ 12 වෙනි. ඉතින් චන්ද්‍රයා කේන්ද්‍රයේ 8 වෙනි භාවයටත් ඒ තරම්ම සුබ බල ඇති කරන්නේ නැහැ. ඉතින් ඔබගේ චන්ද්‍රය 8 වෙනි යෙදීම තුළ අසුබ යෝග ගණනාවක් කේන්ද්‍රයක යෙදෙන්න පුළුවන්. විශේෂයෙන් විවිධ මාරකාඵල ඇති කරන යෝග, අසුබ යෝග වැඩිපුර යෙදෙනවා චන්ද්‍රයාගේ 8 වෙනි පිහිටීමත් සමග. ඉතින් ඒක ඔබ කේන්ද්‍ර පරීක්ෂාවකින් තමයි නිවැරදිවම කොහොමද ඔබට මේක බලපාන්නේ කියන එක පරීක්ෂා කරගන්නට ඕන. විශේෂයෙන් ඔබගේ සඳු දුරවල වෙලා අසුබ යෝග අසුබ දෘෂ්ටි සහිතව 8 වෙනියේ ඉන්නවනම් මේ අපල තත්ත්වයන් තවත් වැඩි කරන්න හේතු වෙනවා. ඉතින් කොහොම වුණත් පුරපස චන්ද්‍රයා බලවත් සඳු 8 වෙනියේ ඉන්නවනම් ගොඩක් අපල තත්ත්වයන් 8 වෙනියේ වුණත් අඩු කරගන්න පුළුවන්. සඳු බලවත් ඉන්නවනම් 8 වෙනිය තුල. ඉතින් වෙනත් සවත් සුබ ග්‍රහයෙක් සමග යෝගව විශේෂයෙන් ගුරු වගේ සිකුරු වගේ ග්‍රහයෙක් සමග යෝගව ඉන්නවනම් මේ තත්ත්වයන් සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. එතකොට විශේෂයෙන් චන්ද්‍රයා 8ට සඳු ග්‍රහය 8 වෙනිට අසුබ ඵල ඇති කරනවා. ඉතින් ජීවිත අකාලයේ හානි කරන අකාලයේ ජීවිත විනාශ භාවයට පත් කරන යෝග යෙදෙනවා මම සඳහන් කරා මේ චන්ද්‍රයාගෙන්. ඉතින් සඳු 8 වෙනියේ පිහිටපුවාම චන්ද්‍රයාගේ මහ දසාවක් අන්තර දසාවක් තුල වුණත් සුබඵල ලැබෙනවා බොහොම අඩුයි. ඉතින් කලාතුරකින් එහෙමත් කෙනෙකුට තමයි සුබඵල ලැබෙන්නේ කේන්ද්‍රේ පිහිටීමත් එක්ක. ඉතින් ඔසිතාම් බලවත් සඳු 8 වෙනියේ ඉන්නවා නම් ඔබට සුබඵල ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් හැබැයි ඔබ දන්නවා 7 වෙනි කියන්නේ විවාහ ස්ථානයෙන් දෙවැන්න තමයි 8 වෙනි. එතකොට සඳු බලවත් ඔබගේ කේන්ද්‍රයේ 8 වෙනියේ ඉන්නවා නම් ඔබට විවාහයෙන් දායාද නැත්නම් දේපල උරුම හිමිකම් ලැබීමේ වාසනාව තියෙන විවාහ සහකරුවාගේ හෝ සහකාරියගේ පැත්තෙන්. හැබැයි ඒකත් ලැබෙන්නේ සඳු බලවත් හිටියොත් විතරයි 8 වෙනි භාවයේ තුල නැත්තම් ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් ගැටලු ඇති කරනවා යමුනොත් එහෙම. ඉතින් ඒ වගේම තමයි ගොඩක් මේ සඳු දුර්වල වෙලා දුබල වෙලා 8 වෙනියේ ඉන්නවනම් ඔබ ගොඩක් සඳුගේ මහදසාවක් ලැබලා ඉන්නවනම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් ඒ රාෂ්ටක කාලයකට ඔබට ගියොත් මේ වෙනකොට සෙනසුරුගේ ඉතින් ජීවිතයට උනත් ඔබගේ හානි වෙන්න තියෙන ඊට කඩ වැඩි, අනතුරු සිද්ධ වෙන්න තියෙන ඊට කඩ වැඩි. ඒ වගේම තදබල අපලකාරී තත්ත්වයන් මානසික ව්‍යාකූල භාවය ඇති කරන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ශාරීරික අභ්‍යන්තරව නැත්තම් ඇඟ ඇතුලේ විවිධාකාර වූ අසනීප තත්ත්ව රෝග තත්ත්වයන් වලට පහසුවෙන් ඇති කිරීමේ මේ පහසුවෙන් ඔබ යොමු වීමේ ඔබට සෑදීමේ වැළඳීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒ හින්දා ඒ වගේම තමයි ඔබ වතුරෙන් පරිස්සම් වෙන්න ගොඩක් ඔබට වතුරෙන් අපල ඇති කරනවා. විශේෂයෙන් වතුර කියලා කියන්නේ විශේෂයෙන් ආපෝ ධාතුවෙන්. ආපෝ ධාතුව ඉතින් ආපෝ කියලා කියන්නේ ජලයට.
ඉතින් ජලයෙන් අපලයි. ඉතින් ඔබට එතන ජලයෙන් අපලයි කියලා කියන්නේ ගැඹුරු තැන් වල නාලා වතුර ගිහලා අනතුරු වෙන එකම නෙවෙයි අත්‍තරම. ඒක එකක් විතරයි. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබ නාය යන ප්‍රදේශවල නාය යෑම් වගේ වතුරෙන් අනතුරු සිද්ධ වෙන ප්‍රදේශවල ඉන්නවා නම් එතනින් ඒ තරම් සුදුසු නැහැ. ඒ වගේ දේවල් වලට ලක්වීමේ ඉඩ කඩ වැඩි. ඒ වගේම තමයි ඔබට සමහර විට ජලය නිසා ඔබට හැදෙන රෝගාබාධ පහසුවෙන් හැදෙන්න පුළුවන්. වැස්ස පින්න සීතල කියන එක සීතල කෑම බීම ආහාර පාන ඔබට අගුණයි. හැබැයි මේ අටවැනි සඳුවේ ඉන්නවා නම් ඔබට ගොඩක් වෙලාවට ජලයට ප්‍රියතාවයකුත් ඇති කරනවා. ඒ ප්‍රියතාවය තිබුණත් ඔබට ඒකෙන් අපල තත්ත්වයක් ඇති කරනවා. ඒක ඔබ මතක තියාගන්නට ඕනේ. විශේෂයෙන් සෙම් රෝග බොහොම පහසුවෙන් හැදෙන්න පුළුවන්. සෙම ආශ්‍රිත රෝග තත්ත්ව. ඉතින් සෙම ආශ්‍රිත රෝග පහසුවෙන් හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික අවුල් සහගත බව, හිතේ ව්‍යාකූල ගතිය, හිතේ අර ගතොත් අසහනකාරී තත්ත්වයන් බොහෝ විට වැඩි කරන්න පුළුවන් මේ අටවැන්නේ ඔබේ චන්ද්‍රයා ඉන්නවනම්. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න දෙන්නේ. මම බොහෝ කරුණු කාරණා ඉක්මනින් සඳහන් කරා. ඉතින් මේ දේවල් හරියට පරීක්ෂා කරගෙන ඔබගේ ජන්මපත්‍රයට අනුකූලව ඔබගේ ජීවිතය දියලාවා. ඉතින් ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගන්න. එහෙම වුණොත් ඔබට මේ දේවල් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ දේවල් හඳුනාගෙන දේවල් කරන්න. ඔබට දැන ගැනීම සඳහා තමයි මේකේ තියෙන අවදානම සහ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනෝනේ. ඒ නිසා දැන ගැනීම සඳහා තමයි මේ දේවල් සඳහන් කරේ. ඉතින් ඔබට දැන් දන්න නිසා ඔබට පුළුවන් මේ දේවල් වලට කලින් සූදානම් වෙන්න. ඉතින් ඒ නිසා තමයි මතක් කරේ. ඉතින් ඒ නිසා මේ දේවල් තේරුම් අරන් ඔබට යහපත් අනාගතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක්. සඳුග්‍රහයා හෙවත් චන්ද්‍රයා ඔබගේ කේන්දරයේ 9 වෙනි භාවයේ නම් උප්පත්තියෙන් පිහිටා තිබෙන්නේ. ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුළ සඳු ලෙස හෝ චයන්න හෝ චන්ද්‍ර ලෙස සටහන් කරලා ඇති 9 වෙනි භාවය තුළ. ඉතින් මේක ඊටමත් බල සම්පන්න වාසනාවන්ත ග්‍රහ පිහිටීමක්. ඉතින් ඔන්න ඔබ පෙර පිං වාසනාව බලය ඇතිව උප්පත්ති ලැබපු කෙනෙක්. විශේෂයෙන්ම වාසනාව කියන එක මේ ලෝකයට අරන් එන කෙනෙක්ගේ කේන්ද්‍රයක තමයි සඳු 9 වෙන්නේ පිහිටන්නේ. හැබැයි 9 වෙන්නේ බලවත් චන්ද්‍රයා තමයි ගොඩක් සුබඵල දෙන්නේ. පුරපස චන්ද්‍රයා බලවත් චන්ද්‍රයා කියලා කියන්නේ පුරපස චන්ද්‍රයා වෙනම අසුබ දෘෂ්ටි යෝග නැතුව ඉන්නවනම් 9 වෙන්න තුල ඊටාම වාසනාවන්ත උප්පත්තියක් ලැබීමේ පෙර නිමිත්තක් හැටියට සඳහන් කරන්න පුළුවන් ඒ පිහිටීම. ඉතින් ඔබ විශේෂයෙන්ම මේ පිහිටීම ඇතුව උප්පත්ති ලැබපු කෙනෙක් නම් බොහොම වාග්යවන්ත කෙනෙක්. ඒ වගේම තමයි ඔබ පිනට දහමට ආගමට ධර්මයට නැඹුරුතාවයේ තියෙන කෙනෙක්. තමන් අදහන ධර්මය බොහොම හොඳින් භක්තිවන්තව නැත්නම් ඒ ශ්‍රද්ධාවන්තව ඔබ මේ දේවල් නිසි ගෞරවයකින් යුක්තව ආගමට ධර්මයට ගරු කරන්න ඔබ දන්න කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ වැඩිහිටියන්ට, ඥාතීන්ට, හිතවතුන්ට, ගුරුවරුන්ට, ප්‍රභූවරුන්ට ඔබ බොහොම ගෞරවයක් දක්වන කෙනෙක්. ඔවුන්ට හොඳ ලැබියාවක් දක්වන කෙනෙක්. ඔවුන් ආශ්‍රය කරන්නට ඔවුන්ගේ අවවාද උපදෙස් ලබා ගන්නට පවා ඔබ කැමැත්තක් දක්වනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ දුර බැහැර ගමන් බිමන් විදේශ සංචාර වගේ දේවල් වලට කැමැත්තක් දක්වන කෙනෙක් නම් ඔබට ඒ දේවල් පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් විදේශ සංචාර වගේ දේවල් වලට යෙදීමේ වාසනාව ඔබට ඇති කරනවා මේ සඳු 9 වෙන්නේ ඉන්නවා නම්. ඒ වගේම තමයි විදේශගත යෝග, විදේශ ගමන් යෝගත් බොහොම පහසුවෙන් ඇති කරනවා සඳු 9 වෙන්නේ ඉන්න ඔබගේ. විශේෂයෙන් ඔබට වැඩි කරදරයකින් තොරව ඒ වගේ ගමන් සාර්ථක කරගන්න පුළුවන්. ජීවිතයේ සමහර විට ඔබ වැඩි කාලයක් විදේශගතව ගත කරන්නටත් නැත්නම් විදේශගතව රස්සාවක් කරන්නටත් මේ වගේ පිහිටීමක් තිබ්බොත් යොමු වීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒකත් ඊටමත් වැදගත් කාරණයක්. ඒ වගේම තමයි ඊටම ලස්සන සිව්මැලි ප්‍රියමනාප ශරීරයක් ඔබට ඇති කරනවා. ඉතින් කවුරුත් කාගෙත් අවධානය යොමු වෙන කාගෙත් ආකර්ෂණීය දිනාගත හැකි කඩවසම් පෙනුමක් පිරිමියෙක් නම් කාන්තාවක් නම් ඊටාම බොහොම සිව්මැලි, බොහොම ලස්සන ප්‍රියමනාප පින්වන්ත දෙහයක් ශරීරයක් ඔබට හිමිවීමේ වාග්ය ඇති කරන සඳු 9 වෙන්නේ බලවත්ව ඉන්නවනම්. ඒ වගේම තමයි ඔබ කාගෙත් ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක් බවට පත්වීමේ වාසනාවත් ඇතුව උප්පත්ති ලැබපු කෙනෙක්. සමාජ ගෞරවය ලබන්නට, සමාජයේ වැඳුම් පිදුම් ලබන්නට සුදුස්සෙක්. විශේෂයෙන් මේ වගේ අය සමහර විට තවත් අනිකුත් ග්‍රහ පිහිටින් යෙදුනොත් එමේ පැවිදි භාවයට පවා පත්වීමේ හැකියාව වැඩි. ඉතින් ඒ වගේම තමයි සමාජයේ ඉහළ ප්‍රභූ තනතුරු, විශේෂයෙන් ගුරු තනතුරු වගේ තනතුරු දරන අයගේ පිහිටීම් මේ වගේ සඳු 9 වෙන්නේ පිහිටලා තිනවා. හොඳ කියන්නේ සමාජයේ ඉහළ ගෞරව ලබන තනතුරු. ඒ වගේම ඔබ මේ තනතුර නැත්තම්
මේ ගුරු තනතුරට නැත්නම් ගුරුවරයෙක් බවට පත් වීමට අපේක්ෂා කරන කෙනෙක් නම් කැමති කෙනෙක් නම් ඔන්න මේ සඳු 9 වැන්නේ පිහිටීම ඉතාම හොඳයි. ඒ වගේ කෙනෙකුට ඒක හොඳට පළ දෙනවා. සමාජයේ හොඳ පිළිගත් ප්‍රභූ නැත්නම් හොඳ ගෞරවත්වය ලබන ප්‍රසිද්ධ ගුරුවරයෙක් බවට පත් වීමේ වාසනාව ඇති කරනවා. ඒ වගේම තමයි ඔබට සාමාන්‍යයෙන් ඔබගේ මේ නවවැන්නේ පිහිටීමත් එක්ක මම ගොඩක් යහපත් දේවල් සඳහන් කරා. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් දෙමව්පියන් සම්බන්ධවත් බොහොම ආදරයක් ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් ඔවුන්ටත් හොඳට සලකනවා, දෙමව්පියන්ටත් හොඳට උපස්ථාන කරනවා. ඉතින් ඒ වගේම තමයි උසස් අධ්‍යාපන ස්ථානයේ තමයි 9 වැන්න. ඉතින් 9 වැනි භාවය තුල සඳු බලවත් වීම තුල ඔබේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ කියන්නේ විශ්වවිද්‍යාල වරන් ලබා ගන්නට එතනින් එහාට ඔබට තිබෙනා වූ තවත් අධ්‍යාපන තත්ත්වයන්ගෙන් උසස් විදිහට ඉගෙන ගන්නට ඔබට වාසනාව ඔබ අරන් තියෙනවා. ඉතින් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබට ඉගෙන ගන්නට කිසිදු බාධාවක් ඇති කරන්නේ නැහැ. සඳු බලවත් නවවැන්නේ ඉන්නවා නම් හොඳට ඉගෙන ගන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේට පිවිසිලා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය දක්වා යන්නා වූ ගමනක පවා යන්න ඔබට හැකියාව ශක්තිය තියෙන කෙනෙක්. ඉතින් වෙනත් අසුබ දෘෂ්ටි අසුබ යෝග නැත්තම් කේන්ද්‍රයේ වෙනත් අනිකුත් ග්‍රහ පීඨින් දුර්වලම වෙලා හිටියොත් තමයි මේ කියන අසුබ ඵල වලක්වලා ඔබගේ ජීවිතේ සමහර විට ගැටලු අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ කියපු යහපත් ඵල අඩු වෙනවා. ඔබගේ සඳු ග්‍රහය උප්පත්තියෙන් අවපක්ෂයේ සඳු විශේෂයෙන් අවපස චන්ද්‍රයා වෙලා ඒ වගේම 22 දර්කානාධිපතියෝ 64 නවාංශකාධිපති වෙලා දුර්වල වෙලා අසුබ සංයෝග අසුබ දෘෂ්ටි සහිතව නවවැන්නේ හිටියොත් මේ සුබ ඵල අඩු කරනවා. ඉතින් එහෙම වුණොත් ඔය කියපු දේවල් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් මානසික ව්‍යාකූලතා අවුල්කාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඔබට ඒවා සම්බන්ධව ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය කියන විදිහේ දෙයක් සඳු දුර්වල වෙලා හිටියොත් එම් විශේෂයෙන් මේ වගේම තමයි මේ කියපු හොඳ හෝ නරක ඔබට ලැබෙන්නේ ගොඩක් වෙලාවට සඳුගේ මහ දසාවක් අන්තර දසාවක් විදසාවක් යන කාල සීමාවල වලදී තමයි වැඩිපුර ලැබීමේ හැකියාව තියෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් ඔබට ජීවිතේ මේ කියන දේවල් ඔබට අත්දැකීමේ හැකියාව තියෙනවා සාමාන්‍ය මට්ටමින්. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ තියෙන සුබඵල තවත් වර්ධනය කරගන්නට ඒ වගේ අසුබඵල තියෙනවා නම් අසුබ විදිහට චන්ද්‍රයාකින් අසුබඵල ලැබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගෙන කේන්ද්‍රය නිවැරදිව ඔබට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා ගන්න. ඉතින් ඒ වගේම ඔබට මේ දේවල් එක්ක ජීවිතයේ අඩුපාඩු හදාගෙන උත්සාහයත් ඇති කරගෙන සාර්ථක වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා සඳු ග්‍රහයා 10 වෙනි භාවයේ නම් ඔබගේ 10 වෙනි කොටුව තුල කේන්ද්‍රයේ චයන් හෝ සඳු ලෙස හෝ චන්ද්‍ර ලෙස සටහන් වෙලා ඇති. ඉතින් සඳු ග්‍රහයා 10 වෙන්නටත් ඉතාමත් බලවත් ග්‍රහයෙක්. ඔබ දන්නවා 10 වෙනි භාවය කියලා කියන්නේ ඉතාමත් බලවත් ස්ථානයක්, කේන්ද්‍රස්ථාන අතරින් ඉතාම බලවත් ස්ථානයක්. ඒ වගේම තමයි කර්මස්ථානය, රැකියා ස්ථානය කියලා කියනවා. ඉතින් මේ වගේ තැනකට සඳු වගේ ඉතාමත් බලවත් ග්‍රහයෙක් පැමිණීම නැත්නම් උප්පත්තියේ සිටීම ඔබගේ උප්පත්ති මොහොත ඉතාමත් බලවත් බව කියන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබට ඉතින් ජීවිතේ බොහොම පහසුවෙන් ගත කරන්න පුළුවන් සඳු 10 ඉන්න කෙනෙක් නම්. ඒ කියන්නේ වැඩි දුක් මහන්සි නොවි හම්බ කරන්න පුළුවන්. දුක් විඳින රස්සා කරන්න ඔබට අමාරුයි. ඇත්තටම ඔබ කැමතිත් නෑ ඔබට කරන්නත් බෑ. ඉතින් සඳු බලවත්ව ඉන්නව නම් 10 වැන්නේ ඇත්තටම ඔබට ඉතා පහසුවෙන් කිසිදු මහන්සියක් නැතුව ඔබට මුදල් හම්බ කිරීමේ වාසනාව වාග්ය තියෙනවා. වැඩි මහන්සි නැති රස්සාවක් තමයි ඔබට ලැබෙන්නේ. ඒ කියන්නේ ඇඟ මහන්සි කරන්නේ නැතුව කරන්න පුළුවන්. එතකොට හැබැයි සඳු දුර්වල වෙලා අවපක්ෂයේ දුර්වල චන්ද්‍රයා ඉතින් අසුබ දෘෂ්ටි අසුබ යෝග සහිතව 10 වෙනිට සම්බන්ධ වුණොත් උප්පත්තියෙන් ඔබගේ රැකියා සහ ගැටලු ඒ සම්බන්ධව බොහොම ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන රැකියා ස්ථානයේ ඉතින් ඔහොම ගැටලුයි. ඉතින් ඒ වගේ තැන්වල නොයෙක් ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ස්වාමිවරුන්ගේ ගැහැට ඉතින් ඒ වගේම තමයි තමන්ගේ පඩි ලැබෙන්නේ නැහැ වැඩ කරාට මහන්සියේ තරමට පඩි හම්බෙන්නේ නැහැ, වැටුප් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නැතුව නැත්තම් තමන්ගේ අසනීප කරදර හෝ වෙනත් හේතු මත රැකියාව හරියට කරගන්න බෑ. නැත්තම් රැකියා ස්ථානයේ සතුරු කරදර ඇති කරනවා. නැත්තම් උසස් වීම හම්බෙන්නේ නැහැ කොච්චර කරන්නේ. නැත්තම් කොච්චර වැඩ කරත් තමන්ට ඇගීමක් නැහැ. මේ වගේ නොයෙක් ආකාරයේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. සඳු දුර්වල වෙලා ඔබගේ කේන්ද්‍රය අර විදිහට 10 වෙන්නේ හිටියොත්. ඉතින් බලවත් ඉන්නවා නම් ඔය කියන එකක්වත් ඇති කරන්නේ නැහැ. ඇත්තටම බොහොම බල සම්පන්නව තමන්ගේ ජීවිතේ බොහොම සුඛෝභෝගී විදිහට පහසුවෙන් හැමදේම සිද්ධ වෙනවා. කියන්නේ ඔබ වැඩි දඟලන්න ඕනේ නැහැ. ඔබගේ කටයුතු කාරණාවන් බොහොම ඉක්මනින් පහසුවෙන් කරගැනීමේ හැකියාව ශක්තිය වාසනාව ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි
ඔබට රැකියාවක් වගේම ඔබට ඕනනම් ඔබගේම කියලා වෙළඳ ව්‍යාපාරයක් වුණත් ඔබ කරොත් එහෙම ඒක ඉතාම දියුණු සාර්ථකත්වයකට පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඒවටත් ඔබට පළ දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හැබැයි ජීවිතයේ යම් ආකාරයක ඔබගේ උසස් වීම වල රැකියාවේ සහ ඔබ කරන කර්මාන්තවල යම් යම් වෙනස්කම් විටින් විට ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් 10 වෙනි භාවයේ චරරාශියක් වුණොත් එහෙම චරරාශියක් කියලා කියේ මේස ඒ වගේම කටක තුලා මකර කියන රාශියක් බවට 10 වෙනි භාවයේ 10 වෙනි කොටුවපත් වුණොත් එහෙම ඉතින් මේ කියන වෙනස් වීම කියනවා පහසුවෙන් ගෙදෙන්න පුළුවන්. රැකියාව එක ස්ථිර රැකියාවක ඔබට ඉන්න බෑ. ඉතින් රැකියාව වෙනස් වෙනවා. ටික කාලයක් ඉන්නකොට එක්කෝ එකෙන් වෙන එකකට යනවා. ඉතින් එක රැකියාවක ස්ථාවරව එක ව්‍යාපාරයක් කරන්න ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඔක්කොම වෙනින් ඒවා මාරු වෙවි එක දේවල් කරන්න හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු නොවන විදිහේ රැකියාව වෙනස්කම් වුණත් ඒ වගේ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ 10 වෙනි භාවයේ පීතෘ ස්ථානයක් ඉතින් පියා සම්බන්ධවත් දෙමව්පිය සම්බන්ධවත් කතා කරනකොට ඔබගේ සඳුග්‍රහයාමව නියෝජනය කරනවා විශේෂයෙන්ම සඳුග්‍රහයා. ඉතින් ඒ නිසා ඉතින් දෙමව්පියන් සම්බන්ධවත් ඊටාම් බොහොම ලැබියාවක් දක්වනවා, ගෞරවයක් දක්වනවා. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. ඔබගේ සඳු 10 වෙන්නේ ඉන්නවා නම් ඔබ දෙමව්පියන්ට යුතුයකම් මනාකොට ඉෂ්ට කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකත් හොඳ දෙයක්. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ රැකියාව ඔබ එක තැනකට වෙලා ඉඳගෙන ඔෆිස් එකේ පුටුවකට වෙලා ඉඳගෙන කරන රස්සාවක් ඔබට ඒ තරම් සමහර විට කැමති නැති වෙන්නත් පුළුවන්. මේ සඳු 10 වෙන්නේ ඉන්නවා නම් ඉතින් ඔබ දුවලා පැනලා ඇවිදලා කරන රස්සාවකට තමයි බොහෝ විට කැමති වෙන්නේ. ඉතින් එක තැනක ඉඳලා කරන එකට වඩා ටිකක් ඇවිදලා කරන කියන රැකියාවක් ටිකක් දුවලා පැනලා කරන්න තියෙන රස්සාවක් තිබ්බා නම් ඔන්න ටිකක් ඔබ තවත් හොඳට කරයි. මේ සාමාන්‍යයෙන් ඔබට සාර්ථක වෙන්නත් පුළුවන් ඒ වගේ රස්සාවක. විශේෂයෙන් ඔය ඒ වගේ රස්සා තියෙන ඕන තරම්. ඉතින් ඒ වගේ රැකියාවන් වලින් සාර්ථකත්වය ලැබීමේ හැකියාව තියෙනවා ඔබට සඳු 10 වෙන්නේ ඉන්න ඕන. ඉතින් කොහොම නමුත් ඔබගේ චන්ද්‍රයා 10 වෙනිට අසුබඵල ඇති කරන්නේ නැහැ. ඉතින් අවපස චන්ද්‍රයා දුර්වල වෙලා අර වගේ හිටියොත් එම ඔය කියන දේවල් වල ගැටලුකාරී තත්ත්වයන් වගේම රැකියාවේ අරුබුදකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් මම සඳහන් කරා. ඉතින් ඔබගේ ඒ වගේම තමයි මේ කියන පලාපල සාමාන්‍යයෙන් සඳුගේ මහදස අන්තර්දස ගත වෙන කාලවලට තමයි ඔබට වැඩිපුර බලපාන්නේ ජීවිතේ. ඉතින් මේ කාල සීමාවල් ඔබගේ නිවැරදිව කේන්ද්‍ර පරීක්ෂාවක් කරන මේ සියලු දේවල් හඳුනාගෙන ඒ දුබල චන්ද්‍රයාට ඒ අපල වලට නිසිපති කර්ම කරගන්න. එමුණොත් ඔබේ ජීවිතයේ අඩුපාඩු හදාගෙන සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබට සඳහා සුබ ප්‍රාර්ථනා කරා. චන්දුග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ 11 වෙනි භාවයේ නම් ඉතින් 11 වෙනි භාවය චන්දුට ඉතාමත් බලවත් ස්ථානයක්. ඔබ දන්නවා රවි ග්‍රහයා 11 වෙනිට බලවත් වුණා වගේම සඳු ග්‍රහයත් 11 වෙනිට බලවත් වෙනවා. විශේෂයෙන් ඔබ සඳු 11 වෙනි ඉද්දී ඉපදුනා නම් විශේෂයෙන් රාත්‍රී කාලයේ ඉපදුනා නම් පුරපක්ෂයේ දවසක රාත්‍රී කාලයේ ඉපදුනා නම් ඉතාම බලවත් භාවයටපත් වෙනවා මේ සඳු ඔබගේ 11 වෙනි භාවය තුල. ඉතින් දවල් වුණත් ගැටලුවක් නැහැ පුරපක්ෂයේ දවසක් නම්. ඉතින් කොහොම වුණත් සඳු 11ට යෙදීම තුල ඉතාම සුබඵල ගණනාවක් ඔබට අත්විඳීමේ හැකියාව ජීවිතේ වාසනාව කියන එක ඇති කරනවා. ඉතින් 11 වෙනි කියන්නේ සමාජ සම්බන්ධතා ඇති කරන ස්ථානීය අයස්ථානීය වගේම. ඉතින් හොඳ මිත්‍රයෝ හොඳ යාළුවෝ ඔබගේ ජීවිතේ ඔබට ලැබෙනවා. හැබැයි ජීවිතේ බොහෝ මිත්‍රයෝ ඇති වෙනවා. හැබැයි ඒ වගේම නැති වෙනවා. ඉතින් ඒ අය හම්බෙනවා වගේම ඔබගෙන් දුරස් වීම වෙනස් වීමුත් සිද්ධ වෙනවා. මොකද ඔබගේ සඳුගේ ස්වභාවය නිසා ඇති වෙන සම්බන්ධතාව බොහොම ඉක්මනින්ම නැතිවීමේ හැකියාවත් වැඩි බව මතක තියාගන්නට ඕන. ඉතින් తాවකාලික අය තමයි හම්බෙන්නේ ගොඩක්. ඉතින් ස්ථිර මිත්‍රයෝ හම්බෙනවා අඩුයි මේකෙදි. ඒකත් මතක තියාගන්න. ඒ නිසා අර සාමාන්‍යයෙන් අර හදිසියට හම්බෙන අය විශ්වාස කරන්න ගිහිලා අමාරු වැටෙන්න තියෙන අවස්ථාත් පාඩු ලබන්න අලාභහානි ගැටලු ඇති කර ගන්න තියෙන අවස්ථා ජීවිතයේ ඔබ අනිවාර්යෙන් වැඩි බව මතක තියාගන්න. ඒ නිසා ආවට ගියාට මිනිස්සු විශ්වාස කරලා වැඩ කිරීම ඔබ අනිවාර්යෙන්ම නවත්තර කරන්නට ඕන. ඒක ගැන බොහොම ඔබ අවධානමක් තියෙනවා. නැත්නම් ඔබ ඒ ගැන හොයලා බලලා වැඩ කරන්න කියන එකයි මම මේ කියන්නේ. පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබට හොඳ විවාහයක්, ඒ වගේම හොඳ සහකරුවේ සහකාරියක්, හොඳ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමේ වාසනාව ඇති කරනවා මේ 11 වෙනි සඳු බලවත්ව ඉන්නවා නම්. ඉතින් සඳු 11ට ඉතාම බලවත් ඔබට හොඳ ප්‍රේම සම්බන්ධතා නැත්නම් හොඳ සහකරුවෙක් සහකාරියක්, ඉතින් ඒ වගේම හොඳ විවාහයක් ගත කිරීමේ හැකියාව වාසනාව ඇති කරන. ඉතින් හොඳ විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඉතින් සඳු 11 වෙනි බලවත්ව ඉන්නවා නම්. ඒ වගේම තමයි
ඔබට සාමාන්‍යයෙන් අයස්ථානගතව සඳු ඉන්න තුර ඔබ දන්නවා මුදල් ලැබීම සම්බන්ධව ඉතාමත් හොඳ තත්ත්වයක් ඒක. ඉතින් ඔබ මොන ව්‍යාපාරය කරත් ඔබට විශේෂ රස්සාවක් නම් අපිට කොහොමත් පඩියක් හම්බ වෙනවා. නමුත් ව්‍යාපාරයක් කරනවා නම් ඔබට ඉතාම හොඳින් ආදායම් ලබන්න පුළුවන්. ඉතින් ව්‍යාපාර වලින් විශේෂයෙන් ආදායම් ලැබීමේ හැකියාව තියෙනවා වගේම ඔබට සාමාන්‍යයෙන් ඔබ හඳුනන අයගෙන් දැන හඳුනා ගන්න අයගෙන් වැඩිහිටියන්ගෙන් බොහෝ විට පාරම්පරිකව වුණත් උරුම හිමිකම් ලැබීමේ වාසනාව වාග්ය ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට කාන්තා පාර්ශවයෙන් මව් පාර්ශවයෙන් හෝ කාන්තාවන්ගෙන් ස්ත්‍රී පාර්ශවයන්ගෙන් බොහෝ විට ඔබට යම් ආකාරයේ උදව් පදව් ඒ වගේම ඔවුන්ගෙන් යම් ආකාරයක මිල මුදල් වාසනාව මේ ආදී දේවල් ලැබීමේ වාසනාව ඇති කරනවා. වැඩිහිටි තමන්ට තමන් හඳුනා ගන්න අයගෙන් වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ පවුලේ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, නැත්නම් තමන් ආදරය කරන කෙනාගෙන් වෙන්න පුළුවන්. මේ වගේ ඕනම කෙනෙක්ගෙන් තමන්ට වැඩිපුර මුදල් හදල් ඒ වගේ දේවල් ලැබීමේ වාසනාව තියෙනවා සඳු 11 වෙනි ඉන්නවනම්. ඒ වගේම හැබැයි ඔබගේ විනය ඔබ බොහොම හික්මීමක් ඇතුව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒ වගේම ඔබගේ ජීවිතයේ ඔබ බොහොම පවට වැරදි දේවල් වලට ලැජ්ජාවක් බයක් ඇතිව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් ඒ නිසා වැරදි වැඩ කරන්න බොහොම පෙළවෙනවා අඩුයි. ඒ වගේ තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු වෙන ගෙවල් දොරවල් ඉදිකිරීම, යාන ዋහන කටයුතු, නැත්නම් ඒ වගේ මිලදී ගැනීම වගේ දේවල් යාන વાහන ලැබීම කියන එක ඔබට ඇති කරනවා. නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන විදිහේ සුඛෝපභෝගී ලෞකික ජීවිතයක් ගත කිරීමේ වාසනාව ඇති කරනවා ඔබට සඳු 11 වෙනි බලවත් ඉන්නවනම්. ඉතින් කොහොම වුණත් සෑම අතකින්ම වාසනාවන්ත පිහිටීමක් ඇති කරනවා සඳු 11 වෙනි බලවත් ඉන්නවනම්. හැබැයි ඒ වගේම තමයි අසුබ විදියට අසුබ දෘෂ්ටි සහිතව අසුබ යෝග සහිතව 22 දරකානාධිපති හෝ වෙනවා. දැන් අසුබ තත්ත්වයක් මත කේන්ද්‍රය 11 වෙනි භාවයේ සඳු හිටියොත් ඔබට අනිවාර්යයෙන්ම නොඑක ආකාරයේ ගැටලු අර්බුදකාරී තත්ත්වයන් ආදායම් සම්බන්ධ ගැටලු, එතකොට විවිධ ඔය කියනා වූ කියපු දේවල් සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයන් වගේ මානසික අසහනකාරී අවුල්කාරී තත්ත්වයන් ඇති කරනවා. විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් මම ඉක්මනින් කිව්වත් ඔබට මම හිතනවා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔබ මේ දේවල් ඔබට තිබෙන ආකාරය අත්‍තරම කේන්ද්‍ර පරීක්ෂාවක් නිවැරදිව ඔබගේ ජීවිතය වේදලාවක් කරවාගෙන ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගන්න. ඉතින් මේ දේවල් ඔබට දැනුවත් වීම තුළ මම හිතනවා ගොඩක් ඔබට වෙන්න තියෙන අවදානම් නැත්නම් ඒ ගැටලුකාරී තත්ත්වයන් කලින් හඳුනාගෙන මේ දේවල් නිවැරදි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ දේවල් තේරුම් අරන් ඔබ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබගේ උපත්ති කේන්දරයේ සඳුග්‍රහයා 12 වෙනි භාවයේ නම් ඔබ උපන් මොහොත තුළ ඔබගේ උපත්ති කේන්දරය තුළ සටහන් වෙලා ඇති සඳු ලෙස හෝ චන්ද්‍ර ලෙස හෝ ඡයන් හෝ සටහන් කරලා ඇති කේන්ද්‍ර සටහනේ 12 වෙනි කොටුව තුල. ඉතින් 12 වෙනි භාවයේ තුල සඳුග්‍රහයාගේ පිහිටීම මම කිව්වා ස්ථාන විශේෂයෙන් ප්‍රධාන ස්ථාන තුනකදී සඳු අසුබ ඵල ඇති කරනවා නැත්නම් බලවත් භාවය අඩු කරනවා කියලා. විශේෂයෙන් 6 වෙනිට 8 වෙනිට සහ 12 වෙනිට විශේෂයෙන් ඔබගේ 12 වෙනි භාවයේ සඳු උප්පත්තියෙන් ඉන්නවා නම් ඇත්තටම තරමක් ඒක යහපත් ඵල දෙන්නට හේතු කාරණාවක් නෙවෙයි. ඉතින් අසුබ ඵල වැඩිපුර ලැබෙන පිහිටීමක්. ඉතින් ඒ කියන්නේ සඳු බලවත් නැහැ. හැබැයි වෙනත් ඔබගේ කේන්ද්‍රයේ වෙන ග්‍රහ යෝග සුබ යෝග තියෙනවා නම් මේ අසුබ ඵල අඩු කරනවා. ඉතින් ඒක ඔබ නිවැරදිව ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාවකින් තමයි ඒක හරියටම දැනගන්න ඕනේ මේ දේවල් කොහොමද කියන එක. අනිත් එක තමයි සඳු බලවත් උච්ච වෙලා හෝ එහෙම නැත්නම් කේන්දරේ පුරපස චන්ද්‍රයා බලවත් 12 වෙනි ඉන්නවා නම් ඔය කියන්නේ ඒත් අසුබ ඵල යම් මට්ටමකට අඩු කරනවා. ඒ වගේම තමයි අසුබ විදියට චන්ද්‍රයා අසුබ දෘෂ්ටි අසුබ යෝග සහිතව 12 වෙනි තවත් අවපස චන්ද්‍රයා දුබල වෙලා කේන්ද්‍රේ නීච වෙලා හෝ ඉන්නවා නම් මේ අසුබ තත්ත්වයන් තවත් වැඩි කරන්නටත් හේතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ කියන සුබ අසුබ ඔබගේ කේන්ද්‍රයට අනුව මහදසා අන්තර්දශා සඳුගේ මහදසා අන්තර්දශා කාල සීමාවල් වලින් තමයි වැඩිපුර ලැබෙන්නේ කියන එකත් ඔබ අනිවාර්යෙන් මතක තියාගන්නට ඕන. ඉතින් ඒවා ඔබ දැනගන්න නම් ඔබ කේන්ද්‍ර පරීක්ෂාවක් කරලා තමයි ඒවා ප්‍රතිකර්ම යොදා ගන්නට ඕනේ ඒවට අවශ්‍ය කරන. ඉතින් ඒ වගේම සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම ඔබට හතුරු කරදර වලින් පරිස්සම් වෙන්න ඕන. ජීවිතේ මිනිස්සු විශ්වාස කරලා කරන දේවල් නිසා ඔබට බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබට අනවශ්‍ය කරදර වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. මිනිස්සු ඔබ හොඳයි කියලා හිතන් ඉන්න සමහර මිනිස්සු ඔබට හතුරන් විදිහටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට බලාපොරොත්තු නැති විදිහේ සතුරු කරදර වලට රෝග බාධා වලට බොහෝ විට ලක්වීමේ ඉඩකඩ වැඩි මේ 12 වෙනි චන්ද්‍රයා ඉන්නවා නම්. ඒ වගේම තමයි ඔබට සාමාන්‍යයෙන්
සාමාන්‍යයෙන් පහසුවෙන් ජීවත් වෙන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ ටිකක් වැඩිපුර මහන්සි වෙලා දුක් විඳලා තමයි ඔබට හම්බ කරන්න වෙන්නේ නැත්නම් ජීවත් වෙන්න. ජීවිතේ සාමාන්‍යයෙන් අර හැම වෙලෙම හිතේ මොකක් හෝ දුකක් කනගාටුවක් ඔබට ඇති කරනවා. පසුතැවීමක් ඇති කරනවා. කුමන හෝ හේතුවක් මත. ඉතින් ඒක හර අසහනකාරී තත්ත්වයක්. මානසික වශයෙන් ව්‍යාකූල ගතියක් ඇති කරන්න පුළුවන් ජීවිතේ. ඉතින් ඒ නිසා තරමක් ඔබ වැඩක් කරන්න ගියත් ඔබට ඒක මහන්සි වෙලා තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ දුක් විඳලා හම්බ කරන්න නැත්නම් දුක් විඳලා ජීවත් වෙන්න බොහෝ විට සිද්ධ වෙන යෝගය දෙනවා මේ සඳු 12 වෙන්නේ ඉන්නකොට. හැබැයි මම අර කිව්වා වගේ ඔබගේ අනිකුත් ග්‍රහ පිහිටීමුත් වැදගත්. ඒවා බලවත් නම් මෙහෙම වෙන්නේ නැහැ. ඒ වගේම සඳුත් බලවත් නම් එහෙම වෙන්නේ නැහැ. එකත් මතක තියාගන්නට ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට හොස්පිටල් නැත්නම් ආරෝග්‍ය ශාලා වෙලා ඒ වගේම ලෙඩුන්ට උපස්ථාන කරන දේවල්, ඒ වගේම අනාථ මඩම් හිරගෙවල් මේ වගේ දේවල් වලට තමයි ඔබට බොහෝ විට සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඔබගේ රැකියාවත් සමහර විට ඒ වගේ ස්ථානයක වෙන්න පුළුවන් බොහෝ විට පළදීම තියෙන්නේ. ඉතින් ඒ වගේ රැකියාවක් ලැබුණොත් බොහෝ විට ඒක සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් සමහර විට ඔබ ගොඩක් පරිස්සම් වෙනවා. ඔබට එක දෙයක් කියනවා, ඔබගේ චන්ද්‍රයා දුබල වෙලා ඊටාම දුර්වල විදිහට මේ කේන්දරේ 12 වෙනි පිහිටලා තියෙනවා නම් ඔබ නීතිමය ගැටලු වලට මැදිහත් වෙන්න යන්න එපා. කිසිම වෙලාවක ඔබ නීති විරෝධී දේවල් වලට සම්බන්ධ වුණොත් එහෙම වැරදිලා හරි ඔබට අනිවාර්යයෙන්ම සිහිර ගෙවල් වලට ළඟින්ට සිද්ධ වෙන්න පුළුවන්, හිරගත වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ විට ඔබට ඉක්මනින්ම කියන්නේ ඔබට අර එකකින් ගැලවෙන්න ටිකක් අපහසුයි. ඉක්මනින්ම වැරදි කරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. අනිත් අයගේ සැකයට තුඩු දෙන දෙයක් බවට පත් වෙනවා. තුඩු දෙන පුජ්‍යලයක් බවට පත් වෙනවා පහසුවෙන් සඳු 12 වැල්ලේ ඉන්න කෙනෙක් නම්. ඉතින් ඒ නිසා නිකරුණේ ඔබට ජීවිතේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා දුරදිග බලලා බුද්ධිමත්ව කල්පනාකාරීව වැඩ කරන්න ඕන. ඉතින් බොහොම ඔබ සනිකව ගන්න තීන්දුව తీරන ඔබට බොහෝ විට අවාසි සහගත වෙනවා ජීවිතේ. ඔබට පසුතැවීම් වලට ලක් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ කලබලයට හදිසියට තීන්දුව తీරන ගන්න එක නවත්තන්න බොහොම දුරදිග බලලා බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්න. ඒ වගේම සඳුගේ මහදස අන්තර්දස කාලවලදී අවශ්‍ය ප්‍රතිකර්ම අනිවාර්යෙන් යොදා ගන්න. ඉතින් එතකොට මේ අපල තත්ත්වයන් දුර්වල අඩු කරගෙන ඔබට මේ දේවල් වලින් බේරිලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් චන්ද්‍ර ඒරාෂ්ටක ජන්ම ඒරාෂ්ටක වගේ කාලවලදී ඔබ ගොඩාක් ප්‍රවේශම් වෙන්නේ ඒවට අනිවාර්යෙන් ප්‍රතිකර්ම යොදා ගන්න. එහෙම වුණොත් ඔබට ඒ අපල තත්ත්වයන් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා ගැන දැනුවත් කරන්න ඔබ එතකොට ඒවා ගැන උනන්දු වෙනවා වගේම ඒවා කල්තියා හඳුනාගෙන ඔබට අවශ්‍ය ඒ දේවල් වලින් මිදලා කටයුතු කිරීමේ හැකියාව ඇති කරන නිසා. ඉතින් දෙයක් උනාට පස්සේ අය උනේ කියලා බලන්න කේන්ද්‍ර පරීක්ෂා කරනවට වඩා ඇත්තටම ඊට කලින් මේ දේවල් හඳුනාගෙන ඒ දේවල් වලින් ගැලවෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මේ ජ්‍යොතිෂය නිවැරදිව පාවිච්චි කරා වෙන්නේ. මේ වගේ ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ දේවල් සඳහන් කරන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේ දේවල් වලින් ලොකු දෙයක් ජීවිතේට ඉගෙන ගන්න තියෙන්න ඇති. මේ දේවල් ඉතින් බලන්න ඔබගේ කේන්දරේ කොහොමද ඔබට මේ දේවල් වෙලා තියෙනවද වෙනවද මේ කියන දේවල් ඔබගේ යාළුවන්ගේ මේ වගේ පිළිහිටීමක් තියෙනවා නම් කොහොමද වෙලා තියෙන්නේ කියන එක සංසන්දනය කරලා ඔබටම බලන්න පුළුවන් කොච්චර මේ කියන දේවල් සත්‍ය අසත්‍යද කියන එක. ඉතින් ඒ වගේ එහෙම කරලා ඔබට ඔබගේ අඩුපාඩු දුර්වලතා තියෙනවා නම් ඒවා හදාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන මේ දේවල් නිවැරදි කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඔබගේ ජීවිතය අසාර්ථක වෙන්න ග්‍රහ පිහිටීමක් නිසා ඉඩ තියන්න එපා. ඉතින් ඒ දේවල් හඳුනාගෙන ඔබ තව ශක්තිමත් වෙලා ඉස්සරහට යන එකයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ දේවල් මතක් කරන්නේ. ඉතින් ඔබට ඒ දේවල් එක්ක ජීවිතය සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.